අපි හානාහිය පානාඩ හැරෙන්දනේ පාඩමේ අවසාන කවි කීපය තමයි කර කර හිටියේ. හඬ චුට්ටක් දෝම් කරදුනා නේද? පුතේ මේ පාඩමේ ඇත්තටම මූලාශ්‍ර කරුණු නැති තරම්. මේ පාඩමේ මූලාශ්‍ර කරුණු නැති තරම්. බොහොම චුට්ටයි තියෙන්නේ. ඒවා හරිම සරල ඒවා. ඒවා හරිම ලේසි ඒවා. ඔයාට හිතලා ලියන්න පුළුවන් ඒවා. එකම එක කරුණයි පුතේ අලුත් කරුණකට තිබ්බේ. අමුතුවෙන් මතක තියාගත යුතු කරුණකට තිබ්බේ. අපි වේගෙන් මූලාශ්‍ර කරුණු ටික මතක් කරමු. ඔයා chat box එකට messages දාන්න එපා පුතේ දැම්ම. ඒක තේරුමක් නැති වැඩක්. මොකද මට ඒ දිහා දැන් බැලෙන්නේ නැහැ. මම අවස්ථාවක් දෙන්නම්. එතකොට ඔයා message කරන්න. එතකොට ඒවට තියෙන ඒ ගැටලු වලලා මම උත්තර දෙන්නම් ඈ. දැන් හොඳ දරුවගේ පාඩම අහගෙන ඉන්න ඕනි. දිගටම මාත් එක්ක පන්තිත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ කීප දෙනෙකුටත් මේ වෙලාවේ පන්තියට එන්න විදිහක් නැහැ. දරුවන් කරන්න සම්පූර්ණ වෙලා තියෙන නිසා ඒ නිසා බලලා යන්න ආපු කවුරු ඉන්නවනම් අර වැඩ කරන දරුවෙකුට අපි අවස්ථාව දෙමු. බලලා ගිහිල්ලා තේරුමක් නැහැ. හොඳේ? හා. පාඩම හානාහිය පානාඩ හැරෙන් දෙන්නේ. අපේ පාඩම අයත් වෙන්නේ ජන සාහිත්‍යවත් ජන ශ්‍රුතිය කියන සාහිත්‍ය ප්‍රභේදයට. ජන සාහිත්‍ය කියන්නේ ජනයා අතර බිහි වෙලා ජනයා අතර පැවතිලා කටින් කට පැවතගෙන යමින් මේ අද වෙනකන් නොනැසී පවතින සාහිත්‍ය ප්‍රභේදයන්ගෙන් සැදුම්ලත් ඒ කොට්ටාසයට අපි කියනවා ජන සාහිත්‍ය කියලා. ඔය කියන ජන සාහිත්‍යයේ අංග හෙවත් ලක්ෂණ කීපයක් අපි හඳුනගත්තා. ජන කවි, ජන කතා, ජන ක්‍රීඩා, ජන නාටක, ජන ගායනා, සාම්ප්‍රදායික යෙදුම්, ජන කෙලි වගේ දේවල් අපිට හම්බ වෙනවා ජන සාහිත්‍ය අංග විදිහට. ඊළඟට අපි එතනින් අපි ඊට පස්සේ කතා කරා පුතේ මේ ජනශ්‍රුතියේ ලක්ෂණ. මේ කිසිදු ජන සාහිත්‍යාංගයක් බිහි වෙච්ච නිශ්චිත සාහිත්‍ය අවධියක් නැහැ. මේ කිසිදු ජන සාහිත්‍යාංගයක් බිහි වෙච්ච නිශ්චිත සාහිත්‍ය අවධියක් නැහැ. යුගයක් කාලයක් නැහැ. මේ කිසිදු ජන සාහිත්‍යාංගයක් බිහි කරපු නිශ්චිත නිර්මාණකරුවෙක් නැහැ. මේ කිසිදු ජන සාහිත්‍යාංගයකට නිශ්චිත නිර්මාණකරුවෙක් නැහැ. මේ කිසිදු ජන සාහිත්‍යාංගයක් ග්‍රන්ථකරණයේ හෙවත් ලේඛනගත වුණේ නැහැ. අද වෙනකන් මේවා පැවතගෙන ඉන්නේ කටින් කට හෙවත් මුඛ පරම්පරාගතව. කටින් කට හෙවත් මුඛ පරම්පරාගතව තමයි අද වෙනකන් මේවා පැවතගෙන ඉන්නේ. ඒ වගේම තමයි මේ සියලු ජන සාහිත්‍යාංග අව්‍යාජයි. අව්‍යාජයි කියන්නේ හිතාමතා නෙවෙයි බිහි කරේ, ඉබේටම තමයි බිහි වුනේ. ඒ කියන්නේ අරමුණකින් තොරව මම කවියක් කියනවා කියලා අද නම් කවියක් කිව යුතුයි හවසට කොහොමද කියන්නේ මොනවාද කියන්නේ මොනාගෙනද කියන්නේ කියලා හිතාමතා නෙවෙයි ජන කවියා කවි කිව්වේ, කතන්දර කිව්වේ, ක්‍රීඩා කරේ ආදී විදිහට. ඊට පස්සේ අපි නතර වෙනවා ජන කවිය ගාව. ජන කවිය ප්‍රභේද කරා අපි. කෘෂිකර්මාන්තයේ මත පදනම්ව බිහි වූ ජන කවි, විවිධ වෘත්තීන් මත පදනම්ව බිහි වූ ජන කවි, ඇදහිලි හා විශ්වාස මත පදනම්ව බිහි වූ ජන කවි, ක්‍රීඩාව හා විනෝදය මත පදනම්ව බිහි වූ ජන කවි, ඊළඟට වෙනත් වගේ අපි ප්‍රභේද කරා. ගොයම් කවි, කමත් කවි, පැල් කවි, කුරහන් කවි, නෙළුම් කවි වගේ ඒවා කෘෂිකර්මාන්තයේ මත පදනම්ව බිහි වූ කවි. කරත්ත කවි, ගැල් කවි, පාරු කවි, පතල් කවි, බඹර කවි වගේ ඒවා විවිධ වෘත්තීන් මත පදනම්ව බිහි වූ කවි. කෝල්මුර ගායන, ශාන්ති කර්ම, සෙත් කවි, වස් කවි, තුන්සරණේ කවි, ගණදෙවි හැල්ල, පත්තිනි හැල්ල වගේ ඒවා ඇදහිලි හා විශ්වාස මත පදනම්ව බිහි වූ කවි. ඊළඟට ක්‍රීඩාව හා විනෝදය මත පදනම්ව ඔලින්ද කෙලිය, මේවර කෙලිය, එළුවන් කෑම, තමුණාද එළුවන් කෑම, ඔන්චිලිවාරම්, රබන්පද වගේ ඒවා ක්‍රීඩාව හා විනෝදය. තේරවිලි,
දරුණැලවිලි අම්බලමේදී කියූ කවි උපදේශාත්මක කවි වගේ ඒවා අපි වෙනත් කියලා ඉතිරියව වෙනත් ගොඩකට දැම්මා. ඔය ජන සාහිත්‍ය තුල අපිට හම්බ වෙන ජන කවි කවදා කවුරු බිහි කරාද කියන අපි හරියටම දන්නේ නැහැ. තොරතුරු නැහැ. ඒ ලේඛනගත උනේ නැහැ. නමුත් අපි හොයනවා ලේඛනගත සාහිත්‍යයේවත් සම්භාව්‍ය සාහිත්‍ය තුලවත් නැද්ද මේ ගැන තොරතුරක් කියලා. එහෙම හොයාගෙන යනකොට අපිට එක මූලාශ්‍රයක් හම්බ වෙනවා. ඔන්න ඕක තමයි ඔය අමුතුවෙන් මතක තබා ගත යුතු මූලාශ්‍ර කරුණ වන්නේ. මොකද්ද පුතේ ඒ අපිට හම්බ වෙන කෘතිය මොකද්ද? මොකද්ද අපිට හම්බ වෙන්නේ? මොකද්ද ඒ කෘතිය? ඔව් අන්න හරි. සුත්ත නිකායට කතාව හේවත් පරමත්ත ජෝතිකාව මොකද්ද පුතේ? සුත්ත නිකායට කතාව හේවත් පරමත්ත ජෝතිකාව. ඔය සුත්ත නිකායට කතාව හේවත් පරමත්ත ජෝතිකාව කියන කෘතියේ සඳහන් වුණා සංඝ 69ක් මහමග වඩින විට කෙතක් රකිමින් සිටි ගෙවිලියක් සිංහලෙන් ගෙයූ ජාති ජරා මරණ ගැන කියවෙන කවියක් අහලා සංඝ 69 රහත් වුණා කියන ජන කවියේ තරම් ප්‍රබල මට්ටමක එදා තිබිලා තියෙනවා. හරි. අපි නතර වුණා උපදේශාත්මක කවි කියන තැනකට ආවා. අපි ජන ශ්‍රුතිය ගැන කතා කරා, ජන සාහිත්‍යාංග වල ලක්ෂණ කතා කරා, ජන කවිය ගාව නතර වුණා, ජන කවියෙත් වෙනත් කියන කොටසකට ආවා. එතනින් ඇවිල්ලා අපි නතර වුණා උපදේශාත්මක කවි ගාව. උපදේශාත්මක කවි වලට කියන තව නමක් අවශ්‍යයි අපිට මෙතනදී. මොකද්ද? දැනමුතු කමට කියු කවි. උපදේශාත්මක කවි හෙවත් දැනමුතු කමට කියු කවි. මොනවද ළමයි ඔය උපදේශාත්මක එහෙම නැත්නම් දැනමුතු කමට කියු කවි කියන්නේ? සමාජය ඇසුරින්, අත්දැකීම් ඇසුරින් යමක් කමක් දැන උගත් වැඩිහිටියන් විසින් තමන් සතු දැනුම අන් අයට ලබා දීම සඳහා දීපු කිව්ව කවි උපදේශාත්මක කවි. ඉතින් මාව පේන්නේ නැද්ද? මට නම් මාව පේනවා, ඔයාට මාව පේන්නේ නැද්ද? පේනවා බොරු කියන්න එපානේ. හො. උපදේශාත්මක කවි වලින් එතකොට සිද්ධ වෙන්නේ පුතේ උපදේශ දෙන එක. වැඩිහිටිය උපදේශ දෙන එක. මේ උපදේශාත්මක කවි සමාන වෙනවා යම් සාම්ප්‍රදායික යෙදුම් විශේෂයකට. ඒ තමයි ආප්තෝපදේශ. ආප්තෝපදේශ කියන්නේ යමක් කමක් දැනුගත් වැඩිහිටියන් විසින් දීපු උපදේශ. ආප්තෝපදේශම කවියට හැරුණාම අපි ඒවට කියන උපදේශාත්මක කවි හෙවත් දැනුමුතුකමට කියු කවි කියන. ওই ටික තමයි මූලාශ්‍ර කරුණු. අපි 7 වෙනි කවිය වෙනකම් කරා. අද පටන් ගන්න තියෙන්නේ අද දවසේ කරන්න තියෙන්නේ කවි 3යි. මට මතක විදියට 7 නෙමෙයි 5 වෙනි කවිය වෙනකම් කරා. අද කරන්න තියෙන්නේ කවි 3යි. බොහොම රසවත් කවි 3ක්. මට ලෝභයි ඇත්තටම අද දවසින් මේ පාඩම ඉවර වෙනවනේ කියලා මතක් වෙනකොට පොඩි ලෝභකමක් ඇති වෙනවා. මොකද මේ බොහොම වටින පාඩම. තප්පරයක් ඉඳපුතේ මටත් නිකන් දැනෙනවා නිකන් කැම් එක පොඩ්ඩක් බොඳ වෙලා වගේ ගතියක් පොඩ්ඩ ඉන්න ફોකස් මොන හරි අවුල් වෙලාද කියලා මම බලගන්නවා නේ. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනී මිනිහා නොමිනිහා යන කඩි සරින්දනී අමුතු බත්දීම අත ඇල්ලෙන් මුන්ද වෙලාද පේන්නේ හොඳටම පැහැදිලි ලස්සනට පේනවා සර් ෆුල් ක්ලියර්ද හරි අපිට අද කරන්න තියෙන්නේ පුතේ මේ පාඩමේ කවි ටික ඔක්කොම පාඩම් කරගන්න ඕනේ
මම හිතන ඔක්කොම පාඩම් ඔයගලන්ට පාඩම් නැති දරුවෙක් තවදුරටත් ඉන්නවනම් පාඩම් කරගන්න ඕනි. අද අපිට තියෙන්නේ පුතේ එක්කුණ දාට උද්දණ්ඩේ පැනිසේමා කියන කවියයි රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද කියන කවියයි අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා කියන කවියයි කියන කවි තුන තමයි අද දවසේ කරන්න තියෙන්නේ. හරිම ලස්සන කවි තුනක් ඈ. හොඳට අහගෙන ඉන්න ඕනි. මම දන්නවා කොහොමද ඉතින් අම්මා තාත්තත් අහගෙන ඉන්නවා කියලා. කමක් නැහැ ඒගොල්ලන්ව වෙන වැඩක නම් තව චුට්ටක් ලං කරගන්න කතන්දර වගේ තමයි ජන කවිනේ. කතන්දර අහන් ඉන්නවා වගේ තමයි. මම චුට්ටක් ටියුට් එකට යන්නම්. ටියුට් එක නැහැ කියලා වැඩි තැවෙන්න එපා. අච්චුපොත අරගෙන අච්චුපොතේ කවිය ගාවට ගිහිල්ලා සටහන් කරගන්න දේවල් සටහන් කරගන්න. ගසට කෙටුම ගස මුල පැදෙන මිනිහානු මිනිහා යන කඩිසරෙන් ඇස නැති දා කවිය කරා අපි. ඔව් අපිට තියෙන පුතේ එක්කුණ දාට උද්දණ්ඩේ පැනිසේමා කියන කවිය. මුලින්ම අපි මේකේ භාෂා ලක්ෂණ ටික හඳුනගනිමු. භාෂා ලක්ෂණ ටික හඳුන ගන්න මම චුට්ටක් එන්නම් වෙබ්කැම් එකට. ඔයන්න පුතේ ඔය කවියේ එලි සමය. ඔයන්න ඔය කවියේ එලි සමය තියද කියලා. ඔයන්න පුතේ කවියේ එලි සමය තියද කියලා. අන්න රයිට්. සේමා 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 කියලා තියෙනවා. ඒ තමයි එලි සමය. පුතේ බලන්නකෝ පදපේලි මුල හරි මැද හරි එලි සමය නැද්ද කියලා. අග විතරද තියෙන්නේ? අග එලි සමය ඔයාමට පෙන්නවා. බලන්නකෝ පදපේලි මුල හරි පදපේලි අග හරි එලි සමය නැද්ද කියලා. තියෙනවා. මුල කෝ බොරු කියනොට්ටු නෑ. එලි සමය කියන්නේ මොකද්ද ළමයි? එකම අකුරක්, එකම පදයක්, එකම ශබ්ද රටාවක්. සෝරි ඒ අනුප්‍රාසය. එලි සමය කියන්නේ කවියක පදපේලි මුල, පදපේලි මැද හෝ පදපේලි අග එකම ආකාරයකින් යෙදීම. මාත් එක්ක කියන්න පුතේ එලි සමය කියන එක දන්නේ නැති ළමයි කොහෙර ලියාගන්න. කවියක පදපේලි මුල, පදපේලි මැද, පදපේලි අග තැන් තුනේම හෝ එක් ස්ථානයක එකම ආකාරයකින් යෙදීම. ඒකට අපි කියනවා එලි සමය. හෙවත් එලි වැට. හරිද? දැන් බලන්න පදපේලි මුල තියෙනවද කියලා. එක් උණ, වෙන් උණ, ගොසින් ගොසින් ඉතින් ළඳේ. නෑ. නෑ නේද? නෑ. දැන් ඒ කියන්නේ පළවෙනි පේලි දෙකේ කියනවා පළවෙනි පේලි දෙකේ නම් අපිට හම්බ වෙනවා එක් උණ කියලා. පළවෙනි පේලියේ තියෙනවා එක් උණ, දෙවෙනි පේලියේ තියෙනවා වෙන් උණ කියලා. හැබැයි ඉතින් පේලි දෙකක විතරක් තිබ්බට පුතේ ඒක එලි සමය වෙන්නේ නෑ. එලි සමය වෙන්න පේලි හතරෙම තියෙනවා. එහෙනම් පද මුල නෑ. පද මැද උද්දණ්ඩේ පැණි යක් දෙබරේ වද කටු අත්තේ අග කරවිල තිබ්බටු නෑ. එහෙනම් පද පේලි අග විතරක් එලි සමය තියෙනවා පුතේ. ඔයා ලකුණු කරගන්න එලි සමය සේමා 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 එකට ලකුණු කරගත්තා එලි සමය. එලි සමය එහෙම නැත්නම් එලි වැට. පුතේ ඊට පස්සේ මේ කවියේ තියෙන උපමා 4ක්.
උපමා හතරක් තියෙනවා. පටාස් ගාලා උපමා හතර හොයලා ඉරියඳින්න බලන්න. උපමා හතර හොයලා ඉරියඳින්න. කො පළවෙනි උපමාව? කො පළවෙනි උපමාව? ඉක්මන් කරන ළමයි. උක්දණ්ඩේ පැණි. පළවෙනි උපමාව උක්දණ්ඩේ පැණි. ළමයි හොඳට මතක තියාගන්න ඕනි උපමාව විතරක් හොයලා මදි. උපමේයත් අවශ්‍යයි. වැඩක් නෑ උපමාව විතරක් හොයාගත්තට උපමේයත් ඕනි. එහෙනම් මට කියන්න බලන්න කෝ උපමේය කියලා. සේමා කියන්නේ පුතේ නිපාතය. උපමාවක් ගත්තහම කොටස් තුනයි. උපමාව, උපමේය, නිපාතය. ඒතර පළවෙනි පේළියේ තියෙන උපමාව තමයි උක්දණ්ඩේ පැණි. නිපාතය තමයි සේමා. උපමේය මොකක්ද? ආන රයිට්. එක්ුණදාට කියන්නේ උපමේය. දෙවෙනි පේළියේ තියෙන උපමාව මොකක්ද ළමයි? ඉතා හොඳයි, ඉතා හොඳයි. දෙවෙනි පේළියේ උපමාව යක් දෙබරේ වද. ඒ කියන්නේ යක් දෙබර වදය. නිපාතය සේමා. උපමේය. උපමේය. ඔන්න හොඳට අහගන්න පුතේ උපමා උපමේය තේරෙන්නේ නැති ළමයි චුට්ටක්. උපමාවක් ගත්තාම කොටස් තුනයි. හොඳට අහගන්න නිරවුල් මනසින් ඈ. උපමාව, උපමේය, ඒ දෙක සම්බන්ධ කරන සම්බන්ධීකාරක නිපාතය. ඔය තුන තමයි උපමාවක තියෙන්නේ. අපි සරල උපමාවක් ගමුකෝ. චූටි දෝනිගේ කම්මුල් ජම්බු ගෙඩියක් වාගේය. මොකද පුතේ? චූටි දෝනිගේ කම්මුල් ජම්බු ගෙඩියක් වාගේය. සරල මේක නිපාතය. ගන්න නිපාතය එළියට. කො නිපාතය? වාගේ. වාගේ නිපාතය. දැන් ඉතිරි කොටස තුල ඇත්තටම කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි උපමාවයි උපමේයයි. හෙවත් විස්තර කරන පදයයි විස්තර කිරීමට පිටතින් යොදා ගන්නා පදයයි. චූටි දෝනිගේ කම්බුල් තමයි විස්තර කිරීමට ලක් වෙන්නේ. චූටි දෝනිගේ කම්බුල් තවදුරටත් විස්තර කරන්න අපි පිටතින් බාහිරින් යොදා ගන්නවා ජම්බු. පුතේ එහෙනම් පිටතින් ගන්න එක උපමාව, විස්තර කිරීමට බඳුන් වන එක උපමේය. ජම්බු උපමාව, චූටි දෝනිගේ කම්මුල් උපමේය. උපමේය නම් කරනකොට පුතේ ඔයාලා බාගෙටමයි වැඩ කරන්නේ. මං කිව්වොත් උපමේය නම් කරන්න කියලා ඔයා කියනවා කම්මුල් කියලා. බෑනේ ළමයෝ. හරියට උපමාව නම් කරන්න ඕනි කෑලි හලන්න නැතුව. මොකද්ද? චූටි දෝනිගේ කම්මුල්. එහෙනම් චූටි දෝනිගේ කම්බුල් ජම්බු ගෙඩියක් වාගේය. උපමාව ජම්බු, උපමේය චූටි දෝනිගේ කම්බුල්, නිපාතය වාගේය. හරි. එහෙනම් පළවෙනි පේළියේ උපමාව ඔය නිල් පාටින් මම අන්ඩර්ලයින් කරා. උක්දණ්ඩේ පැණි, නිපාතය සේමා. උක්දණ්ඩේ පැණි වගේ කියලා කියනවා එක්ුණුදාට. දෙවෙනි පේළියේ උපමාව යක් දෙබර වදය, නිපාතය සේමා. ඒ උපමාවට බඳුන් වෙන හේවත් විස්තර වන්නේ වෙන් උන දාට. තුන්වෙනි පේළියේ උපමාව කටු අත්තේ අග, නිපාතය සේමා. ඒ උපමාවට ලක්වන්නේ ඔයා තාම දන්නේ නැහැ. නමුත් නිකන් අපි සටහන් කරගන්නවා ගොසින් ගොසින් කියන එක. මොකද පුතේ අර්ථය තියෙන්නේ වචනය තුල නෙවෙයි, පේන මතු පිට අර්ථය නෙවෙයි ඕකේ තියෙන්නේ. මේ කවියේ තියෙන්නේ සැඟවිච්ච ව්‍යංගාර්ථයක්. භාෂාව ලස්සන වෙන්නේ පුතේ ව්‍යංගාර්ථ වැඩි වෙන තරමට. පේන්න තියෙන අර්ථ නෙවෙයි. භාෂාවක් කියන්නේ සංකේත සමූහයක්. මගේ හදවතේ ඇතිවන අදහස් ටිකක් වෙනත් බාහිර පාර්ශවයකට sannivedanaya කරන්න මම පාවිච්චි කරන සංකේතවලට කියනවා පුතේ භාෂාවක් කියලා. වාචික උනත් ලේඛන උනත් අපි ඔය මුලින්ම කතා කරා. දැන් එතකොට පුතේ ඒ වාචික භාෂාව තුල පෙන්නන අර්ථය නෙවෙයි හංගපු අර්ථයක් තියෙන්නේ. ඒකට හරි ලස්සනයි භාෂාව. කියන්නේ එකක් හංගවන්නේ එකක්. කියන එක නෙවෙයි හංගවන්නේ.
කොහොමුණත් එතකොට පේන්න තියෙන උපමාව තමයි ගොසින් ගොසින් කියන එක. sorry උපමේය. උපමාව කටුවත්තේ අග. හතරවෙනි පේලියෙත් තියෙනවා පුතේ උපමාවක්. කරවිල තිබ්බටු. හතරවෙනි පේලියේ උපමාව පේන්න තියෙනවා. සම්බන්ධීකාරක නිපාතය පේන්න තියෙනවා. හැබැයි ළමයි උපමේය පේන්න නැහැ. ඉතින් ළඳේ කියන්නේ උපමේය නෙවෙයි. හතරවෙනි පේලියේ උපමේය හොයන්න නම් ඕක ඇතුලේ හංගලා කියන අර්ථය ඔබ දැනගත යුතුයි. මම නිතර කියනවා එහෙම හංගලා තියෙන අර්ථ දැනගන්න නම් හොයන්න නම් ඔබේ යසට රිංගන්න ඕන. එහෙම රිංගල හොයන්න ඕන. එහෙම හොයන්න නම් රසවින්දනයක් ඕන. එහෙම රසවින්දනයක් ලබන්න නම් පොතපත කවි ආදිය කියවන්න ඕන. මං හැමදාම කියන එකක් තමයි දරුවෝ දැන් ඉන්න මේ ඔබ කියන ළමා පිරිසට රසවින්දනය නැහැ. පෙන්නන දේ විතරයි දන්නේ. අදහස් කරන දේ දන්නේ. ඒක තමයි මං හැමදාම කියන්නේ වචන මත කියවල වැඩක් නැහැ. වචන මත කියවන එක ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. වචන තුල කියවන්න පුළුවන් වෙන්න ඕන. අකුරු මත නෙවෙයි අකුරු තුල කියවන්න පුළුවන් වෙන්න ඕන. හංගල දෙන දේ කියවන්න පුළුවන් වෙන්න ඕන. හරි. උපමා තියෙනවා, එලිවැට හෙවත් එලි සමය තියෙනවා. කොතව අංජන පැටියෙක් පටාස් ගාලා කියන්න බලන්න. අනුප්‍රාසය තියෙනවද මේකේ? අනුප්‍රාසය තියෙනවද? අනුප්‍රාසය දන්නේ නැති ළමයි තව එකපාරක් හයියෙන් කටරලා කියුම් බලන්න ගමටම ඇහෙන්න. එකම අකුරක්, එකම පදයක්, එකම ශබ්ද රටාවක් නැවත නැවත යෙදීමට අපි කියනවා අනුප්‍රාසය කියලා. ඔය අනුප්‍රාසය ඔයගලන්ට අලුත් එකක් වෙන්නේ නැහැ. චූටි කාලේ ඔයගොල්ලෝ පොඩි පොඩි සෙල්ලම් කරා අනුප්‍රාසය සුරි. මොකද්ද? වරදින්න නැතුව කියන්න ඕනේ එක දිගට. මොකක්ද? චූටි ටීචර්ගේ චූටි ටෝච් එක කියලා තියෙනවනේ. ඕන් දැන් කියනවා. චූටි ටීචර්ගේ චූටි ටෝච් එක, චූටි ටීචර්ගේ චූටි ටෝච් එක කියාගෙන යනවා. අනුප්‍රාසය තියෙන්නේ. මොකද්ද? ඒ වගේ තව ඒවා තියෙනව නේද පුතේ? මට මතකත් නැහැ. එහෙම ගොඩක් ඒවා කියනවා. අල ලොරියයි අලි ලොරියයි අල ලොරියයි අලි ලොරියයි එක දිගට කියන්න ඕන. පොළව පොඟලා පොළඟ ආවා. පොළව පොඟලා පොළඟ ආවා. මොනවාද මේ? අනුප්‍රාසය. හරි ලේසියිනේ. මොකක්ද? එකම අකුරක්, එකම පදයක්, එකම ශබ්ද රටාවක් නැවත නැවත යෙදීම. ළමයි ඔක්කොම කටරලා කියුමාත් එක්ක එකම අකුරක්, එකම පදයක්, එකම ශබ්ද රටාවක් නැවත නැවත යෙදීම අනුප්‍රාසය. එහෙනම් කෝ බලන්න මේ කවි අනුප්‍රාසය. පළවෙනි පේලියේ තියෙනවා එක් උණ දාට. දෙවෙනි පේලියේ තියෙනවා වෙන් උණ දාට. මම ඔය දම් පාටින් ඉරියන්ද පේනවද දන්නේ නැහැ. හොඳේ. ඒ අනුප්‍රාසය. ඊට පස්සේ මෙතන ගොසින් ගොසින් ඒ අනුප්‍රාසය. හරිද? එහෙනම් මේ කවිය තුල අනුප්‍රාසය තියෙනවා, එලි සමය තියෙනවා, උපමා තියෙනවා. ඕන්න පුතේ භාෂා ලක්ෂණ. හරිද? දැන් මම මේක මකලා ස්ක්‍රීන් එකෙන් ටියුට් එක අහක් කරලා ස්ක්‍රීන් එකට ලස්සන මූණක් ගේන්න හදන්නේ. ස්ක්‍රීන් එකෙන් ටියුට් එක අහක් කරලා කො ගේන්න දෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. හරි. ටියුට් එක ගන්න විදිහ මම පස්සේ කියන්නම් ඈ. දැනට ඒ ගැන වැඩි හිතන්න නැතුව ඉන්නකෝ. දැන් හොඳයිද කියලා අහනවා. තාම හොඳ නෑ ළමයි. තාම හොඳ නෑ. මේ මග් එක අවුරුදු දෙකකට උඩින් අපි අරිස්සාවිල ශ්‍රී සුමනේ ඕ ලෙවල් ලිව්ව බැජ් එක මට දීපු ටැග් එකක්.
මේක ඇවිල්ලා මැජික් මග් එකක්. දැන් මේක ඇතුලේ තියෙන දේ නිදිලා. මේකට උණුවෙන් දැම්මහම මේ වටේට මගේ ලස්සන රූපයක් පේන්නේ මගේ සහ මාප්‍රිය බිරිඳගේ. තාමලුකෙක්ම අඩුන්නේ නැහැ පුතේ ඈ. හරි දැන් හොඳට අහගන්න ඕනි. මේ කියලා දෙන කාරණා ටික ඔයාට අදට වඩා වැදගත් වෙනවා හෙටට. හෙටට කියන්නේ අනාගතේට. අනාගතේට කියන්නේ විශේෂයෙන් පුතේ ඔයාගේ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට මේ කවිය තුල කියලා දෙන කාරණා ටික අතිශය වැදගත් වෙනවා. ඒ නිසා ඔයාගේ ගෙදර ඉන්නවා නම් විවාහ අපේක්ෂිත අයියෙක් අක්කෙක් එහෙම නැත්නම් අලුත විවාහ වෙච්ච අයියෙක් අක්කෙක් නැන්දෙක් මාමෙක් කුංචිෙක් බාප්පෙක් ඒගොල්ලන්වත් ලං කරගන්න. ඔය මේ සාමාන්‍යයෙන් අපි වෙඩින් එකකට එහෙම ගියාම වෙඩින් වලදී ගොඩක් වෙලාවට පුතේ අපි බුරුවුරු විදිහට අපිට ආරාධනා කරනවා අනේ අයියේ අනේ සර් අනේ මහත්තයෝ මේ පොඩි කතාවක් කරමු නේද කියලා අපිට ආරාධනා කරනවා. අපිට ප්‍රතික්ෂේප කරන්න බෑනේ. මම ඉතින් පිළිගන්නවා මම නම් හරි ආසයි. ආසයි මේ දන්න දේ කියලා දෙන්න එපා. මම ඒකයි කියන්නේ මම දවසක ඔයාගේ වෙඩින් එකට එනවා. මට හොරෙන් මගුල් කන්න එහෙම ලෑස්ති වෙන්න එපා. අනිවාර්යෙන් මට කියපන්. මම එනවා. ඇවිල්ලා ඕගලන්ට කියලා දෙන්න පොඩි උපදේශ ටිකක් තියෙනවා. ඒවා පස්සෙස නෑ උඹලා මට හොරෙන් ඒවා කරගන්න හැදුවොත් ඒකයි කිව්වේ. පුතේ මේ කවි තුන කරා ගිය සඳුදා පන්තියේ මේ සිකුරාදා පන්තිය. එතකොට සිකුරාදා පන්තියේ මේ කවි තුන කරේ නෑ. සඳුදා පන්තියට යන ළමෙක් වැරදිලා මේ පන්තියට ආවොත් ඔන්න මේ කවි තුන කරා වෙනවා. කමක් නෑ ඉතින් හිටියට. හැබැයි ඉතින් ඒ අර මේ සිකුරාදම පන්තියට යන ළමයි ටිකක් එළි නොකමක් නෑ. මම ඒගොල්ලන්ට රෙකෝඩින් එක දෙනවා නේ නිසා කමක් නෑ. පුතේ ඒතර වෙඩින් එකකට ගියොත් ඒ මංගල සභාව අමතලා මම මේ කතාව කරනවම තමයි. එතෙන්දී මම කරන්නේ පුතේ මේ කවිය ගැන කියලා දෙනවා. 10 ශ්‍රේණි දරුවන්ට උගන්වන පාඩමක් ලියලාගෙන මම මංගල සභාවේ ඉන්න වයසක උදවියටත් ඇහෙන්න මේ කවිය විස්තර කරලා තේරුම් කරලා දෙනවා. අපි එකපාරක් කවිය කියලිමුද? එක්කුණ දාට උක්දන්නේ පැනිසේමා වෙන්නුන දාට යක් දෙපරේ වදසේමා ගොසින් ගොසින් කටුවත් තේ අගසේමා ඉතින් ලඳේ කරබිල තිබ්බටු සේමා. හරි ෂෝ පුතේ අනේ අහිංසක ඉල්ලීමක් තව පාරක් කියමු. හැබැයි කටහැරලා කියන්නේ ලැජ්ජාවට බොරුවට මුමුණන්න එපා. අපි සාමාන්‍ය පන්ති කාමරය තුලදී ළමයි කටහැරලා කියමුකවම සමහරවිට ළමයි ලැජ්ජයි. හැබැයි දැන් ඔයා ඉන්නේ පුතේ ඔයාට ගුරු පරිසරයක වගේ ගෙදර ඉන්නේ. සමහරවිට අයියා අක්කා කියනවනේ අනේ බං කට වහගෙන ඉන්නකෝ ඔබ ඔය සින්දු අහලා ඇති වෙලා කියනවා. ලැජ්ජ නැතුව ඔයාට කටහැරලා කියන්න පුළුවන් ගෙදර ඉන්නේ. ඒ නිසා හොඳට කටහැරලා හයියෙන් කියන්න ඕනේ අල්ලපු ගෙදරටත් එන්නේ. මොකද ඔය පුතේ අහල පහල මිනිස්සු ඉරිෂාවෙන් බලාගෙන ඉන්නේ. ඔයගොල්ලෝ දිහා. බලමුකෝ කරගන්න හැටි වගේ ඒකි. එසේ ඒගොල්ලන්ටත් ඇහෙන්න අපි පාඩම් කරනවා අපි පන්ති ගින්න කියලා ඇහෙන්නත් එක හයියෙන් කියන්න ඕනේ ඈ. කියමු. එක්කුණ දාට උක්දන්නේ පැනිසේමා වෙන්නුන දාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටුවත් තේ අගසේමා ඉතින් ලඳේ කරබිල තිබ්බටු සේමා. ඔය කවිය තුල ලබා දෙන උපදේශය ලබා දෙන්නේ වැඩිහිටියා විසින් කාටද ළමයි? කවිය දිහා බලලා ටක් ගාලා මට කියන්න. වැඩිහිටියා විසින් ඔය උපදේශ ලබා දෙන්නේ කාටද? කුමන කොට්ටාසයක් අරඹයාද ඕක ලබා දෙන්නේ? බාලයන්ට නෙවෙයි. බැඳපු අයට තරුණ අයට නෙවෙයි. විවාහක අයට නෙවෙයි. යාළුවන්ට නෙවෙයි. කවිය තුල තියෙනවා. කවිය කියවන්න හොඳට කවිය තුලින් හොයන්න. ඉතින් ලඳේ කරවිල තිබ්බටු සේමා. හරිද කියන්නේ?
ආමන්ත්‍රණයක් ලැබනවා පුතේ. ඔය කවිය ඇතුලේ මං කිව්වොත් එහෙම පුංචි පුතේ මෙහෙන්න දූ පුතුනේ රට ඔබේය. පුංචි පුතා ආමන්ත්‍රණය ලැබුවා. දූ පුතුනේ රට ඔබේ කියනකොට දූ පුතුන් ආමන්ත්‍රණය ලැබුවා. එහෙනම් ඔය කවි කියනවා ඉතින් ලඳේ කරවිල ආමන්ත්‍රණය ලබන්නේ කවුද? ලඳේ කාන්තාව තමයි පුතේ ආමන්ත්‍රණය ලබන්නේ. අපේ ලංකාව පුරුෂයා මුල් කරගත්ත සමාජ ක්‍රමයක් තියෙන රටක්. ඒ අනුව පුතේ වැඩි කැපවීම, වැඩි කැපකිරීම, ඉවසීම්, කොටින්ම විවාහ ජීවිතය පවත්වාගෙන යාමේ වැඩි බරක් කරට වැටෙන්නේ කාන්තාවගේ කරට. පිතෘ මූලික පුරුෂයා මුල් කරගත්ත සමාජයක් නිසා. ඒ නිසා වැඩිහිටිය උපදෙස් දෙනවා කාන්තාවට කසාද ජීවිතේ රැක ගන්න ඕන ඉවසීමෙන් යුක්තව උඹ කියලා කාන්තාවන්ට පොදුවේ දෙන උපදේශයක් තමයි මේකේ තියෙන්නේ. පළවෙනි පෙළිය කියනවා පුතේ එක්කුණ දාට උද්දණ්ඩේ පැණි සේමා. එක්කුණ දාට කියන්නේ පුතේ දෙදෙනා එකතු වෙච්ච දවසට. දෙදෙනා එකතු වෙච්ච දවසට හරියට උද්දණ්ඩේ පැණි වගේලු. දෙන්නෙක් එකතු වුණාම ඒ දෙන්න තුල පවතින ආදරය, ඒ තුල තියෙන తত্ত্বය හරියට උද්දණ්ඩක පැණි වගේලු. ඒ කියන්නේ දැන් බලන්නකො දෙන්නෙක් එකතු වුණාම ඒ තුල තියෙන රසය, ආදරය, ප්‍රේමය මේ අම්මෝ බලන්න පැනේද පුතේ. කන්නේ එකට, යන්නේ එන්නේ එකට, ඇඳුමක් අඳිනකොට පාට එකට. එහෙම නේද? ආදරණීය ආමන්ත්‍රණ. පැටියා, සුදු මැණික, සුදු මහත්තයා, රත්තරන්, තමුණාද වගේ අනේක විද ලස්සන ආමන්ත්‍රණ වස්තුව ඒ වගේව නේද? කළුම කළුයි. හැබැයි ආමන්ත්‍රණය කරන්නේ සුදු මහත්තයා කියන. ඇයි? එක්කුණ දාට උද්දණ්ඩේ පැණි වගේ රසවත් මේක. අවිවාහකය බලාගෙන ඉන්නේ විවාහ වෙන්නේ. ඇඟිලි ගනිනවා. මම දන්නවා දැන් උඹලා හැමෝගෙම හිතවල චිත්‍ර රූපයක් ගන්න, හිතවල ටාගට්ස් ටික මට ගන්න පුළුවන් වුණොත් පුතේ නිකන් මොකක් හරි තාක්ෂණයේ දිනු වෙලා කන මිරිකුවාම හිතේ තියෙන දේ එළියට ගන්න පුළුවන් වගේ එකක් ආවොත් ඈ උඹලගේ හීන ඇතුලේ විවාහ ජීවිතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ලොකු ආසාවක් තියෙනවා, ලොකු කුතුහලයක් තියෙනවා. එහෙනම් ඔය කියන කුතුහලෙන් විවාහ වෙච්ච අලුත ඒ තුල මාර රසයක් තියෙනවා. හැබැයි හොඳට බලන්න ඔය පේන දෙයට වඩා ලොකු ගැඹුරක් කවියා කියනවා. ඇයි මේ ගැමියා දෙදෙනෙකු එකතු වෙච්ච අලුත උද්දණ්ඩේ පැණි වලටම සමාන කරන්නේ ළමයි? ඕක මී පැණි වලට සමාන කරන්න තිබ්බා. ඕක වෙන මොන හරි කණේ පැණි වලට සමාන කරන්න තිබ්බා. ඇයි ඕක උද්දණ්ඩේ පැණි වලටම සමාන කරන්නේ? මොකද පුතේ උද්දණ්ඩේ පැණි වලට වඩා මී පැණි රසයි. ඊතුල කවියා කියන්න හදන තව හංගපු කාරණාවක් තියෙනවා. මොකද්ද? අන්න හරි. උද්දණ්ඩේ රස කොහොමද පුතේ පවතින්නේ? උද්දණ්ඩ කියන්නේ ගහක් නෙමේක පුතේ. පොළවට සම්බන්ධ වෙන මුල හරිය රසයි. උඩට එන්න රස අඩුයි. බලන්නකො පුතේ උචිත උපමා භාවිතය. නිකන් උපමා භාවිතා කරේ නෑ, උචිත උපමා භාවිතා කරේ. විවාහ ජීවිතයේ එක්වෙච්ච අලුත උද්දණ්ඩේ මුල හරිය වගේ හරි රසයි. හැබැයි මේක එන්න රස අඩු වෙනවා. බලමු ස්ත්‍රිය විසින් බිරිඳ විසින් තම සැමියාට ආමන්ත්‍රණය කිරීමේ ආමන්ත්‍රණ පදයේ විකාශනය වෙන හැටි. සුදු මහත්තයා, බබා, පැටියා ටික කාලයක් ගත වෙනවා. දරුවෙක් මල්ලෙක් හම්බ වෙනවා. දැන් ඉස්සෙල්ලා බබා, දැන් බබාලගේ තාත්තා, ළමින්ගේ තාත්තා දරුවා ටිකක් ලොකු වෙනවා. ඔබේ වයසට එනවා. දැන් මේ ප්‍රේමණීය ජීවිතය තුල රසය නැහැ. දැන් උද්දණ්ඩේ කරටියට ඇවිල්ලා. දැන් කරත්ත භාෂාවෙන් ආමන්ත්‍රණය කරන්නේ. ඒයි, ඕයි, ඒයි මේ ඇහුණාද? එහෙම තමයි. ඊට පස්සේ දරුවෝ ලොකු වෙනකොට ඔබේ වයසට වගේ එනකොට මේක මං හිතන්නේ මූණට නම් කියන්නේ. හැබැයි නැතිතන මේ වචනේ පාවිච්චි කරනවා.
ඕගොල්ලෝ කරන හොඳ වැඩ, දරුවෝ කරන හොඳ වැඩ ටික ඔක්කොම කොහෙන්ද දරුවන්ට ඇවිල්ලා තියෙන්නේ? අම්මගෙන්. මං වගේමයි. හැබැයි ඕගොල්ලෝ කරන දඩබ්බර වැඩ ටික නරක වැඩ ටික ඔක්කොම කොහෙන්ද ඇවිල්ලා තින්නේ ඔයගලන්ට? කාගෙන්ද? ඒ වෙලාවට අම්ම පාවිච්චි කරන වචනයක්. කවුරු වගේද? කවුරු වගේ කියලාද කියන්නේ? අවීතින් නැතේ කවුරු වගේද? මහා එකා වගේ නැතේ. බලන්න. සුදු මහත්තයා, බබාලගේ තාත්තා, පුතාලගේ තාත්තා, ඕයි මහා එකා. බලන්නකෝ දැන් උද්දන්ගේ රස අඩු වෙච්ච හැටි. මුල රසයි එන්න රස අඩු වෙලා අනේ අවසානට එනකොට ඒයි ඕයි මහා එකා. ඔක දැනගෙන ජීවත් වෙන්න. පුළුවන් තරම් ඕක ඔය විදිහට රසය අඩු නොවෙන්න උත්සාහ කරන්න. රසය අඩු නොකරගෙන ඉස්සරහට යන්න. භූමිකාව මාරු කරගන්න වෙනවා තමයි පුතේ මුලින් සැමියා බිරිඳ. දරුවෝ හම්බුනහම අම්මෙක් තාත්තෙක් වෙනවා. හැබැයි අම්මා තාත්තා වෙනකොට පුතේ සැමියා බිරිඳ කියන භූමිකාව අත්හරිනවා නම් ඒකෙදි වැඩක් නැහැ. ඒ සැමියා බිරිඳ කියන භූමිකාවක් තිබිය යුතුයි. එහෙනම් පළවෙනි පේලිය ඔබට පැහැදිලි කියලා මම හිතනවා. කොහොමද සර් එහෙම කරන්නේ? හැමදාම ආදරෙන් හිටපළ එච්චරයි. සුදු මහත්තයා කියලාම කතා කරා. කළු නඩ කමක් නැහැ. හැමදාම සුදු මහත්තයා කියලා කතා කරා. ඔය දැන් අපේ අයට ගැටලුවක් තියෙනවා. මේ ළමයි ඉස්සරහා ආදරෙන් කතා කරන්න බෑ ලැජ්ජයි. ඔක තමයි පුතේ මේ අපේ රටේ සංස්කෘතියයි බටහිර රටවල සංස්කෘතිය වෙනස් වෙන තැන. බලන්න බටහිර යුරෝපියානු රටවල කොච්චර ලොකු දරුමල්ලෝ හිටියත් ඒගොල්ලෝ හරි ප්‍රේමණීයයි. සිප්ප වැළඳ ගැනීම husband and wife ඒගොල්ලෝ පවත්වගෙන යනවා. එයි අම්මෙක් තාත්තෙක් වුණා කියලා ස්වාමි භාර්යා කියන භූමිකාව නැති වෙන්නේ නැහැ. නිසා ගැමියා කියනවා විවාහ ජීවිතයේ රස එන්න අඩු වෙනවා. ඒක රැක ගන්න උත්සාහ කරපන්. පළවෙනි පේලිය හරිනේ. දෙවෙනි පේලිය. වෙන්නුණ දාට යක් දෙවරේ වදසේම. දෙන්නෙක් එකට ජීවත් වෙනවා වගේම තමයි එකට ජීවත් වෙනකොට රසයි වගේම තමයි ඒ දෙදෙනා වෙන්නුණාම ඒක හරියට පුතේ යක් දෙවර වදයක් වගේ. යක් දෙවරේ වද සේමා කියලා කියන්නේ යක් දෙවර වදයක් වගේ. යක් දෙවර වදය කියලා කියන්නේ ඔයා මී වදය දන්නවා. ඔයා කණේ වදය දන්නවා. ඔයා බඹර වදය දන්නවා. සීගිරියේ බඹරු ඇවිස්සෙන කාලෙට සීගිරිය යන්න දෙන්නේ. ඒ වගේ එකක් තමයි දෙබර වදේ. මීමැස්සෝ 7 දෙනෙක් කෑවොත් බඹර විසයි. බඹරු 7 දෙනෙක් කෑවොත් දෙබර විසයි. දෙබරු මීමැස්සෝ 7 දෙනෙක් කෑවොත් බඹර විසයි. බඹරු 7 දෙනෙක් කෑවොත් දෙබර විසයි. දෙබරු 7 දෙනෙක් කෑවොත් පුතේ නාග විසයි. එහෙනම් දෙබර වදේ තියෙන අති භයානකකම නිසාම යක් කියලා විශේෂණ පදයක් ගන්න. යක් දෙබරේ වදසේන. හිතා ගන්නකො දෙබර වදේ තියෙන භයානකකම. මේ දෙබරා වද බඳින්නේ බඹර වගේ උඩක නෙවෙයි. පාත මිනිස්සු ගැවසෙන තැන්. පුතේ විවාහ ජීවිතය කැඩුනොත් දෙදෙනා වෙන්නුනොත් ඉන් ස්ත්‍රියට කාන්තාවටත් වන තත්ත්වය පුතේ යක් දෙබර වදයක් හා සමානයි අතිශය භයානකයි කියලා ගැමියා ඔය පේලියෙන් කියනවා. කොහොමද ඒක අතිශය භයානක වෙන්නේ? අපේ සමාජයේ පුතේ පිරිමියාගේ පිරිසිදුකම ගැන පිරිමියාගේ චරිතය ගැන හොයන සමාජයක් නෙවෙයිනේ මේක. ඔය අම්මලා කියන්නේ පුතුන්ව හොදලා ගෙට ගන්න පුළුවන් කියන. කෙල්ලන් මෙහෙම බෑ. ගෑනු ළමයිගේ චරිතය කියන්නේ වීදුරුවක් වගේ. මම මේ පොදු මතයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මම මේ තියෙන කාරණාව කියන්නේ. පුතේ එතකොට හිතන්නකෝ දැන් ඇත්තටම යම් විවාහ ජීවිතයක් කැඩෙනවා දෙන්න වෙන් වෙනවා පුරුෂයාගේ වැරද්දක් හින්දා කියනවා. පිරිමියාගේ වැරද්ද. ඒත් පුතේ වැරදි කියලා ඇඟිල්ල දික් වෙන්නේ කාටද? අපේ සමාජය ඇතුලේ. කාටද? ස්ත්‍රියට. ඕන පුතේ ස්ත්‍රිය දැන් වෙන් වෙලා යනවා අම්මලාගේ ගෙදර. ගමේ උදවිය දැන් කොහොමද ඇඟිල්ල දික් කරන්නේ? මාළු කුඩ ගියේ අහලගම් හතරම මගුල් කියලා මගුල් කාලා. හොම් ඇවිල්ලා තියෙනවා. දැන් හැමෝම බලන්නේ ඇයි දිහා වපරැයි. එතකොට පුතේ නැවතත් දෙමව්පියන්ට ඉඳන් සමාජයේ ගැරහුමට ලක් වෙන්න වෙනවා. ඇයට සමහර අයගේ ඇනුම්පද අහන්න වෙනවා. එහෙම ඇනුම්පද අහනකොට ඇයට ජීවිතේ පවා කලකිරෙනවා එපා වෙනවා. එයාට දරුවෝ හිටියම දරුවෝ අසරණ වෙනවා. දරුවෙක්ට හරියට අම්මෙක් තාත්තෙක් ගැටලුවක් එනවා. අම්මගේ තාත්තගේ සෙනෙහස අහිමි වෙනවා.
ඊට පස්සේ දරුවෝ රැක බලා ගැනීම, ආර්ථික තත්ත්ව, ඇයට කන්න බොන්න, ওই දේවල් ලොකු ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි පුතේ කල දුටු කල වලයිහ ගන්න උත්සාහ දරන අධම පිරිමි ඕලින් හැදිලා ඇයට උදව් කරන්න උත්සාහ කරනවා. ඇයට උදව් කරන්න උත්සාහ කරනවා. හන්දියේ කඩේ මුදලාලි අයියා. අනේ හරිම හොඳයි. දැන් යාට හිතෙන විදිහ මේ ස්ත්‍රියට වෙන් වෙච්ච ස්ත්‍රියට හිතෙනවා හරිම හොඳයි. අතේ සල්ලි නැතත් බඩු ඕන වෙලාවක අරන් යන්න කියලා තියෙනවා. හරිම හොඳයි මේ මුදලාලිය. හදිස්සියට එහෙම හියන ත්‍රිවිල් එකේ මල්ලි. අනේ හරිම හොඳයි. මොන කරදරයක් වෙලා මොන රෑක කතා කරත් මොන රෑක කෝල් කරත් අනේ ටක් ගාලා දුවගෙන එනවා. හරිම හොඳයි. ඔෆිස් එකේ බොස් අනේ හරිම හොඳයි. සමහරලාට රෑ වෙනකම් වැඩ කරපු දවසට මාව ගෙදරට ගෙනලා දාන්නත් අහන්න. හැබැයි ඇත්තටම තියෙන්නේ ඔතන ඔය හරිම හොඳයි කියලා කාරණාවක්ද තියෙන්නේ? නෑ. කලදුටු කල වලය ගැනීමේ චේතනාවක් තමයි තියෙන්නේ. තාතලොස්සක් හොඳයි ඉන්න පුළුවන්. දැන් මේ ස්ත්‍රිය යම් තැනක එවැනි යම් පුරුෂයෙකුට රැවටෙනවා. ඒ අයියා නම් ඇත්තටම හොඳයි. එහෙම හිතලා ඌව විශ්වාස කරනවා. යම් සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. ඒ දැන් ඇයටත් හවුහරණක් තියෙන්න එපේ. යම් සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. හැබැයි රැවටිල්ලට ලක් වෙන්නේ ඇයමයි. විවාහ ජීවිතය කැඩුනා. එවැනි රැවටිලිකාර එක් පිරිමියෙකුට රැවටුණා. දැන් ඇය කල්පනා කරනවා කොහොමත් එකයි. දැන් ඇය පුතේ වරදෙහි බැඳෙන්න තියෙන ඊට වැඩි. ඔන්නේ නම් වෙන්නුන දාට ඇයට අත්වන ඉරණම ඇය පත්වන තත්වය පුතේ ජග්දෙබර වදයක් වගේ. හරි ලස්සන සින්දු දෙක තුනක් තියෙනවා. ඔයාගෙන අහන්න. ඔය සිද්ධිය හා බැඳිච්ච. එකක් තමයි මෑත කාලේ බිහි වෙච්ච ගීතයක් සාදර බණ්ඩාරගේ පොඩ්ඩියේ කියන ගීතය. මම හරි ආස කරන ගීතයක්. බොහොම හැඟීම් බර ගීතයක්. මිනිස්සු නහඹුත එහෙම හැඟීම් ජනක විය යුතුයි. සංවේදී විය යුතුයි. හැබැයි මේ ගීතේ පොඩි දෝෂයක් තියෙනවා පුතේ, ග්‍රාම්‍ය දෝෂය. සමහර වචන තියෙනවා පුතේ විධිමත්ව නැත්තම් වැදගත් නැහැ කියලා හිතන වචන ටිකක් තියෙනවා. කට ඇරලා කියන්න මොකද්ද වගේ හිතන වචන ටිකක් තියෙනවා. ඒ ගීතය තුළ එවැනි වචන කීපයක් පාවිච්චි කරන එක මම දෝෂයක් විදිහට දකින්නේ. ගීතේ අත්දැකීම වස්තු විෂය මෙන්න මෙහෙම එකක්. අයියයි නංගි අම්මා ඉන්න පවුලක්, තාත්තා නැහැ. අම්මා ගණිකාවක්. අම්මා ගණිකාවක් වීම නිසා අවුරුදු දවසේ නංගි අම්මට වඳින එක ප්‍රතික්ෂේප කරනවා. අයියට කේන්තියනවා. අයියා නංගිට බයිනවා වැඳපන් අම්මට. ඒ බයින අවස්ථාවේ අයියාගේ හිතේ ඇතිවෙච්ච සිතිවිලි දාමය තමයි ගීතේ බවට පත් වෙන්නේ. හොයාගෙන අහන්න, නිකන් අහන්න එපා ශබ්ද විතරක්, වචනවල අර්ථ චුට්ටක් කල්පනා කරන්න. පොඩ්ඩියේ අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම? අයියා නංගිට කියනවා වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම? ඇය මම කලින් කිව්ව විදිහට දුවයි පුතයි බඩගින්නේ අඬනකොට අම්මාට අම්මගේ රැකගත යුතු පතිවත තවදුරටත් රැකගත යුතු නෑ. අම්මා කල්පනා කරනවා එහෙම. මට මගේ පතිවතට වඩා මගේ දරුවන්ගේ බඩ පුරවන එකයි මට වැදගත්. වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම? මේ කියලා ඊළඟට කියනවා පුතේ ඊළඟට හම්බ වෙනවා. හරි ලස්සනයි එතන. දැන් මේ සමාජයේ පතිවත රැකීමේ ප්‍රතිමූර්තිය පත්තිනිනේ. පත්තිනි මෑණියෝනේ. පත්තිනි චිත්‍රපටිය බලපු ඕගොල්ලෝ හැමෝම දකිනවා. පත්තිනි මෑණියෝ පතිවෘතාව රකින්නේ පුතේ පියයුරුව පයෝදරය කඩලා පොළවේ ගහලා. අන්නේ සිද්ධිය ගන්නවා මෙතනට. තනේ කඩා විසි කරපත්තිනි වීනම් මං කිව්වා සමහර වචන තියෙනවා අමු වැඩි. තනේ කියන වචනේ අමු වැඩි මේ අම්මනේ. ඒ නිසා මේ වචනේ පොඩි අමු ගතියක් තියෙන එතනට මම එකඟ නැහැ. නමුත් ඒක ගීතයේ රසය ජනනය වීමට ඒ තරම් හානියක් වෙන්නේ නැහැ. අපේ අම්මටත් තිබ්බ පත්තිනි අම්මා වෙන්න. හරියට පත්තිනි මෑණියෝ වගේ තනේ කඩා විසි කරලා.
තනේ කඩා විසි කරපත් තිනි වීනම් අනේ බලන්න හැඟීම් ජනනය කිරීමේ එහෙමත් භාවාර්ථ නිපාතයක් පාවිච්චි කරලා දිනවා. අනේ හාමතේ අපි මෙරිලා එහෙනම්. අපේ අම්මටත් පත්තිනි වෙන්න තිබ්බා. හැබැයි එහෙනම් අපි හාමතේ මෙරිලා. එමෙ කියලා අන්තිමට කියනවා අයියා කේන්ති ගිහිල්ලා. කතන්දර එපා වැඳපන් අම්මාට. අයියාගේ ඉල්ලීමක් නෙවෙයි අයියාගේ නියෝගයක්. වැඳපන් අම්මට. හැඟීම් ජනක මිනිස්සු වෙන්න ඕනේ. දැන් බලන්න අපේ කවිය තුල හම්බ වෙන මේ දෙවෙනි පේලිය නෙවෙයිද උතන තියෙන්නේ. විවාහ ජීවිතය අසාර්ථක වීම නිසා කාන්තාව මුහුණ දෙන අති භයානක අති භයංකර අති සෝචනීය තත්ත්වය හේවා. ජග්දෙබර වදයක් වගේ තත්ත්වයක් නෙවෙයිද ඔය තියෙන්නේ. දරුවන්ගෙත් ආදරය ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙනවා. හොයාගෙන කියවන්න හොයාගෙන රස විඳින්න සාදර බණ්ඩාරගේ පොඩ්ඩිය ගීතය එකක්. තව ලස්සන ගීතයක් තමයි සඳකඩ පහනක කැටයම් උපලා. දැන් බලන්න භාෂාවක් ලස්සන වෙන තරම් සඳකඩ පහනක කැටයම් උපලා පාවෙන දේ දුනු ලැබුම් ගනි. මම ඉස්සරහදී හිතාගෙන ඉන්නවා පුතේ වෙනම ගීත විචාරාත්මක ගීත විචාරය කරන්න ඔයත් එක්ක. සින්දුවක් ගැන මම ඔයාලට කියලා දෙනවා. අපි සින්දුව අහමු ඊට පස්සේ. උගලෝ හරි ආසාවෙන් වැළඳ ගනී කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් සඳකඩ පහනක කැටයම් උපලා කිව්වහම ඔයගොල්ලෝ හිතයි මේ ගීතෙන් කතා කරන්නේ සඳකඩ පහනක් ගැන කියලා. නෑ පුතේ පේන්න තියෙන අර්ථෙන්නේ. ඇතුලේ හංගපු අර්ථය තමයි ස්ත්‍රියක් මවක්. එය හරි ලස්සනයි. කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ සඳකඩ පහන වගේ පයට පෑගෙන. සඳකඩ පහන කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ පයට පෑගෙන. අම්මා පයට පෑගෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇයත් පුතේ ගණිකාවක්. එයාට ඉන්නේ දුවෙක්. දුවව ජීවත් කරවීම සඳහා සල්ලි හොයා ගැනීම සඳහා ඇයට වරදෙහි බැඳෙන්න සිද්ධ වෙනවා. අවසාන මම වචනෙන් වචනයක් නෑ ගීතේ වෙලාව නැති නිසා අපිට ගීතය අග කියනවා මේ පවිටු ලෝකෙන් එගොඩට එහාට මගේ දුවව එහාට තල්ලු කරන්න මට ඕනේ. මොකද දවසක ඒ ලෝකෙ දිනලා මගේ දුව ඇවිල්ලා මාව මේ පාපකාරී සමාජයෙන් මුදවාගෙන යයි කියලා අම්මට පුංචි අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අතර මෙතින් අම්මට හිතෙනවා අර පොඩ්ඩියේ ගීතයේ දුව වගේ. දවසක මගේ දුවත් මට ඇඟිල්ල දික් කරයිද දන්නේ නැහැ කියලා පොඩි සැකේකුත් තියෙනවා. මට ඕනේ උනේ ගීත දෙකක් ඔබට කියන්න ඔබට රස විඳින්න අවස්ථාව සලසලා දෙන ගමන් අපේ පාඩමට දාලා දෙවෙනි පේලිය හඳුන්වනවා දෙන්න. එනම් පුතේ විවාහ ජීවිතය අසාර්ථක වෙච්ච දවසට ස්ත්‍රියපත් වෙන තත්වය අති භයංකරයි හරියට යක්දෙබර වදයක් වගේ. තුන්වෙනි පේලිය. ගොසින් ගොසින් කටු අත්තේ අගසේම. ගොසින් ගොසින් කියන තන අනුප්‍රාසය තියෙනවා. අනුප්‍රාසය කියන්නේ මොකක්ද කියලා අපි මුලින් කතා කරා පුතේ එකම අකුරක් එකම පදයක් එකම ශබ්ද රටාවක් නැවත නැවත යෙදීම. මෙතන ගොසින් ගොසින් කියන්නේ පුතේ තව දුරටත් එකට ජීවත් වෙන්න බැරි වුණා එපා වුණා දාලා යන්න හිතුණත් වෙන් වෙන්න හිතුණා එහෙම නැතුව එකට ජීවත් වෙනවා විවාහය පවත්වාගෙන යනවා ගොසින් ගොසින් එහෙම එකට ජීවත් වීම කටුවත්තක් උඩ ඇවිදිනවා වගේ වැඩක් වේදනාකාරී. ඔගොල්ලෝ දන්නවා දැකලා තියෙනවා ගිනි පාගන චාරිත්‍රයක් අතරගම දේවාලෙ එහෙම සිද්ධ වෙන්නේ පුතේ ධම්මඩුවල එහෙම තියෙන්නේ. ඔය ගිනි පෑගීමේ සිද්ධියට නැත්තම් ගිනි පාගන වැඩේට මගේ හොඳම යාළුවෝ දෙන්නක් දවසක් යනවා ගිනි පාගන්න. ඒක අභියෝගයක්සේ පාගනවා. දැන් හැමෝම කියන්නේ පුතේ මේ හැමෝම කියන්නේ මේක මේ දේව ආශිර්වාදයකින් වෙන වැඩක් කියලා ගිනි පාගන එක. මම ගියේ නෑ. මගේ හොඳම යාළුවෝ දෙන්න ගියා ගිනි පාගන්න. මීටර 10ක් විතර මෙහෙම එක දිගට ගිනි අතුරලා අරගෙන අඟුරු ගිනි පුලින් උඩින් ඇවිදගෙන ගියා මේ දෙන්න. ඇවිල්ලා ගෝ අවුලක් නෑ බං දියපට්ට නෑ බං බ්‍රීදෙන්නේ පිච්චෙන්නේ නෑ බං. මොකද්ද වෙන්නේ? කකුල තිබ්බ මොහොතේදී කකුල පිච්චෙනවා. හැබැයි ඊළඟ මොහොතේදී කකුල උස්සනවා. ආයෙ තිබ්බහම පිච්චෙනවා ආයෙ උස්සනවා. ඒ ගිනිත් එක්ක ගැටෙන මොහොත වේදනාකාරී හැබැයි නැවත කකුල උස්සනවා. කටුවත්තක් උඩ ඇවිදිනකොට පුතේ කටු කකුල ඇනුනහම වේදනාකාරී කකුල උස්සනවා. එතකොට වේදනාකාරී නෑ. හැබැයි ඇවිදින්න නැතුව උස්සගෙන ඉන්න බෑ.
ඒතර කට්ටක් උඩ හිටගෙන ඉන්නේ අතිශය වේදනාකාරයි. මේක ඉස්සරහට යන්න ඕනි. විවාහ ජීවිතය පවත්වාගෙන යා යුතුයි. එහෙනම් නිතරම කටු වෙනනවා වගේ වැඩ වෙනවා. ඒ කොහොමද? දෙදෙනෙක් එකට ජීවත් වෙනවා කියන්නේ පුතේ දෙන්නෙක්නේ. දෙන්නෙක් එක වගක යෑමක් තමයි වෙන්නේ. පුතේ කීයටවත් මේ ලෝකේ එක වගේ හිතන දෙන්නෙක් නෑ. කියමනක් තියෙන පුතේ එකම පුද්ගලයෙකුට එකම ගඟකට දෙවරක් බැසිය නොහැකි කියන. ගඟට බහැලා බොඩ වෙලා අනිත් පැත්තට මම ආයෙ ගඟට බැස්සා. ගඟත් වෙනස් වෙලා මාත් වෙනස් වෙලා. මේ ලෝකේ ගස්වල කොළ තියෙනවා. එක වගේ කොළයක් අරගෙන මේ කොළයට 100%ක් සමාන වෙන තව එකදු කොළයක්වත් ලෝකේ නැහැ. මගේ මේ ඇඟිලි සලකුණ පුංචි පුංචි දාර ටිකක් මුතියි. මගේ ඇඟිලි සලකුණට 100%ක් සමාන වෙන කිසිදු ඇඟිලි සලකුණක් ඇඟිල්ලක් මේ ලෝකේ කාටවත් නැහැ. එහෙනම් පුතේ වහා වෙනස් වෙන සුළු. ඇඟිල්ල නම් එතරම් වෙනස් වෙන්නේ නැහැ. මේ බලාගෙන ඉන්න දේ වෙනස් වෙන කියලා අපිට තේන්නේ. හැබැයි අපේ හිත වහා වෙනස් වෙන සුළු හිතක් තියෙන දෙන්නෙක් ඉන්න පුළුවන් දෙක වගේ. දැන් එහෙනම් අනේකා වෙනුවෙන් කැපකිරීම කළ යුතුයි. ඉවසිය යුතුයි. දෙන්න එකට ජීවත් වෙනකොට පුතේ ඕන්න යම් වේදනා පරිසිද්ධීන් සිද්ධ වෙනවා. එයා කියනවා බත්කමු කියලා. මං ආසයි පාන් කන්න. අදරයට බත්කමු කියලා එයා කියනකොට මම බලාගෙන ඉන්නවා අදරයට පාන් කන්න. එයාගේ සතුට වෙනුවෙන් මගේ සතුට කැප කරන්න වෙනවා. එහෙනම් අපි බත්කමු. ඒතර මම දුකින්. එනතන එයා කියනවා හරි අපි අදරයට පාන් කමු. එතකොට එයා දුකින්. එයා කියනවා අපි මේ ඉරිදා ලන්ච් අවුට් එකකට යන් ඩිනර් අවුට් එකකට යන්. හැබැයි මේ ඉරිදා මට ඔෆිස් එකේ මීටින් එකක්. එයා දුකින්. ජීවිතය කියන්නේ පුතේ දෙදෙනෙක් එකට ජීවත් වෙනකොට වේදනාවන් සහිතයි. ඒක කටුවත්තක් උඩ යනවා වගේ වැඩක්. ඕක තේරුම් ගත යුතුයි. කවුරු හරි හිතාගෙන ඉන්නවනම් විවාහ ජීවිතය තුළ වේදනාවක් නැහැ කියලා බොරු. වේදනාවන් නැති විවාහ ජීවිතයක් නැත. හතරවෙනි පේජ් පුතේ වහිනවා. එහිඳ ඇහෙනවා මදි ඉන්නම චුට්ටක්. ඒ හොමින් තප්පලා. හතරවෙනි පේජ මොන ස්ත්‍රියව ආමන්ත්‍රණය කරනවා. ඉතින් ළඳේ ඉතින් දැන් කතන්දර කීපයක් කිව්වනේ. යම් පැහැදිලි කර දීමක් අවබෝධ කර දීමක් කරා. ඉතින් ළඳේ කාන්තාවට ආමන්ත්‍රණය කරනවා. විවාහය කියන්නේ කරවිල තිබ්බටු වගේ. ඒ කියන්නේ දැන් ගෙදර කරවිල තිබ්බටු යපු දවසක ඔයා ප්‍රතික්ෂේප කරනවා. අම්මෝ ඔයාගේ පිඟානට කරවිල හරි තිබ්බටු හරි බෙදලා එක්ක ඔයාව ටික ඉතුරු කරලා හොරෙන් විසික් කරනවා. එහෙම නැත්නම් ආයුවා ඒ ටික දානවා බලන්න. ඕක දැක්කහම අම්මා ඔයාට වණිනවා. කොහොමද බයි? ඔව්. කට හොඳ දෙයක් ගුණ දෙයක් කන්න බෑ. මොන හරි මල ජරාවක් වසක් විසක් නම් කන්න පුළුවන්. යකෝ කරවිල කාපන් ලේ වඩනවා ලේ පිරිසිදු කරනවා ලස්සන කරනවා මතක හිටිනවා කොණ්ඩේ වැවෙනවා සුදු වෙනවා කතන්දර ගොඩක් අම්ම කියනවනේ. ඇත්ත. කරවිල තිබ්බට හරි ගුණයි. ඔයාගේ පැත්තෙන් ගත්තහම තිත්තයි මේවා හරි ඒකත් විවාහ ජීවිතයේ තිත්තයි විවාහ ජීවිතයේ කටුකයි විවාහ ජීවිතයේ වේදනාකාරී විවාහ ජීවිතයේ කටුවත්තක් උඩ යනවා වගේ කරවිල තිබ්බට තිත්තයි හැබැයි කරවිල තිබ්බට නොකා ඉන්න බෑ ගුණයි විවාහ ජීවිතයේ ඈත් වෙලා ඉන්න බෑ අවශ්‍යයි මොකද පුතේ වර්ගයා බිහි කරගන්න ඕනේ වර්ගයා බෝ කරගන්න ඕනේ මානව සමාජ ඉස්සරහට පවත්වාගෙන යන්න ඕනේ එකිනෙකා ජීවත් වෙන්න ඕනේ. දැන් තනියෙන් ජීවත් වෙනකොට මොකද දන්නව සිද්ධ වෙන්නේ? කොහොමද පොළ බිහි වෙන්නේ? එදා සමාජයේ ඔක්කොම දඩේමින් ජීවත් වෙද්දී මිනිස්සුයි නැත්නම් පිරිමි කාන්තාවෝයි දෙගොල්ලම පුතේ ගියා දඩයන් කරා. හැබැයි හැමදාම ස්ත්‍රියට දඩේමක් කරගන්න බැරි වුණා. ස්ත්‍රියට වඩා ඉක්මනට පිරිමියා දිව්වා. ගස් උඩින්, ගල් උඩින් පැන්න. අස්සෙන් රිංගුවා.
බොහොම කටිසරව කාර්යක්ෂමව සතුන් මැරුවා. එයා සත්තු මැරුවට පුතේ ඒ සතාව යම් ආකාරයකට පිස ගැනීමේ කාර්යයේදී පිරිමියා දුර්වලයි. එතනදී ස්ත්‍රියක් වඩා දක්ෂතාවයක් නැත්නම් ස්ත්‍රියට හැමදාම පුතේ සතෙක් මරා ගන්න බෑ. පිරිමියට ඒක පිස උයා ගන්න බෑ. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරේ? පිරිමියා කිව්වා මම දඩයන් කරනවා. ඔයා උයලා පිහලා දෙන්නකෝ. එහෙනම් ඔන්න පුතේ පිරිමියා දඩයන් කරනවා, ස්ත්‍රිය උයලා පිහලා දෙනවා. දෙදෙනෙක් එකට එකතු වෙලා ඔන්න පුතේ කුටුම්බයක් බිහි වුණා. පවුලක් බිහි වුණා. එහි විකාශනයක් තමයි මේ. ඇත්තම පුතේ විවාහයේ අරමුණ සහයක් ලබා ගැනීම. සහකරුවා සහකාරී. ඒ නිසා විවාහ ජීවිතය අත්‍යවශ්‍යයි. හැබැයි තිත්තයි. තිත්ත කරවිල තිබ්බටු උපක්‍රමිකව රස කර ගැනීමේ ක්‍රම අපේ සමාජයේ තියෙනවා. කරවිල පෙති ගහලා ලුණු ඇඹුල් දාලා ලුණුත් එක්ක කලවම් කරලා උඹල කඩ ටිකක් යහමින් එකතු කරලා කරවිල සම්බෝලේ රසයි. කරවිල ව්‍යංජනය නොකන කරවිල සම්බෝලේ කනවා. එනතම් කරවිල බැදුම කනවා. ආන්න පුතේ තිත්ත කරවිල උපක්‍රමිකව රසවත් කරගෙන කෑවා. තිබ්බටු තිත්තයි. හැබැයි තිත්ත තිබ්බටු කොස්සර ටිකක් පරිප්පු ටිකක් එකට දාලා නිවිති කොළ දෙක තුනක් දාලා උයලා ගත්තාම රසයි කන්න පුළුවන්. එහෙනම් කන්ට බැරි තිත්ත කරවිල තිබ්බටු උපක්‍රමිකව රසවත් කරගත්තා වගේ විවාහ ජීවිතය ඉවසාගෙන දරාගෙන කැපකිරීම කරගෙන උපක්‍රමිකව ජීවත් වෙයන් කියලා ගැමිය උපදෙස් දෙනවා. ගැටලු තිබේද? සර් තවනම් මුකුත් කියන්න එපා කරවිල ගැන අම්මා රවනෝ. හොඳ වැඩේ. රවල මදි හිමීට ළඟට ඇවිල්ලා කන චුට්ටක් මිදකලා ටොක්කකුත් අයින්නවා. නෝ අහගනි. දැන්වත් කාපන් කියලා. තාම ඔලුක එක්ක මඩු නෑ ළමයි. උටේ ඒ ගැටලු නෙවෙයි. කවිය සම්බන්ධ මොන හරි ගැටලු තියෙද? අනේ සර් ගොරවනවනේ. බොරු කියන්න එපා මම ගොරවන්නේ නැහැ. ක්ලාස් වල මේ ගෲප් වල ලින්ක් එක පන්ති අන්තිමට දෙන්නම් ඉවසීමෙන් ඉන්න ළමයිට. මොකද ඇවිල්ලා බලලා යන අයට ගෲප් ලින්ක් දෙන්න ඕනි කමක් නැහැ කියලා මට හිතේ. අපි යමු පුතේ කවියට. ලියන්න යක් දෙබරේ කියන්නේ දෙබර වදය. දෙබර වදය. අද පේපර් ක්ලාස් එක තියෙනවා. ඔව්. සේමා කියන්නේ වගේ. එහෙම නැත්නම් වරහන් තුලේ උපමා වාචී නිපාතයක්. පුතේ බය වෙන්න එපා ඔයගොල්ලෝ විචාර ගැටලුව සම්බන්ධයෙන්. මම ඉදිරියේදී බොහොම සාධාරණ මුදලකට පුංචි මුදලක් අරගෙන ඔයගලගේ විචාර ගැටලුවට විසඳුමක් හොයන්නම්. වගකීම සම්පූර්ණයෙන් බාර අරගෙන ඔයගලගේ විචාර ටික හදලා දෙනවා. අපේ ගෲප් වල ඉන්න දරුවන්ට මම ඒක ඉදිරියේදී දැනුවත් කිරීමක් කරන්නම්. බය වෙන්න එපා. පුතේ අනේ මතක් වෙච්ච වෙලාවේ මම කියන්නම්. මම දවසක් අහම්බෙන් පන්තියේදී කිව්වා පුතේ අර අනුරාධපුරේ ඉන්න වෙද මහත්තයෙක් ගැන කකුලට බෙහෙත් කරාම කකුලට බෙහෙත් කරලා ඇස් හොඳ කරන වෙද මහත්තයෙක් ගැන කිව්ව මතකද? එදා පන්ති හිටපු ළමෙක් ඊට පස්සේ මට මැසේජ් එකක් දාලා තිබ්බා අනේ සර් එහෙම වෙද මහත්තයෙක් ඉන්නවද? මට නම් ඇති වෙලා තියෙන්නේ සර් කණ්ණාඩි දාලා මේ ඇස් අමාරුවත් එක්ක මට එහෙම කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා දෙන්නකෝ කියලා. පුතේ අනුරාධපුරයේ ඉන්න ළමයි ඒ වෙද මහත්තයා ගැන දන්නවනම් ඒ වෙද මහත්තයාගේ නම්බර එකක් හරි එයාව සම්බන්ධ කරගැනීමේ ක්‍රමයක් මගේ දුරකථන අංකයට මැසේජ් එකක් දාන්න. හෝ කෝල් එකක් දෙන්න. අද කෝල් කරන්න එපා පන්ති ඉවරනකොට 12:00 එක වෙනවනේ. හෙට දිහාවට මට කෝල් එකක් හරි දෙන්න. ඒක පිනක් ඈ. මොකද අපි අපේ පන්තිය තුල එවැනි පුණ්‍ය කටයුතු බොහොමයක් කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. 11 වසර සෙමිනාර් නැද්ද සර්? පුතේ සෙමිනාර් එක කරමු YouTube live එක හදාගන්න. නැත්තම් සෙමිනාර් කරලා වැඩක් නැහැ නේද පුතේ? පන්ති වල ළමයි ටිකවත් අපිට පන්තිර ගන්න බැරි වෙනවනේ. ඒ නිසා YouTube live ක්‍රමය හදාගෙන අපි කරමු.
ලියන්න සේමා කියන්නේ වගේ වරහන් ඇතුලේ උපමා වාචී නිපාත රෙකෝඩ් එක ගෲප් එකට දාන්න. අපි ලියමු දෙදෙනෙකු එකතු වූ අලුත දෙදෙනෙකු එකතු වූ අලුත මිහිරිය 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 නමුත් උක්දණ්ඩක පැනිසේ එම රසය උක්දණ්ඩක පැනිසේ එම රසය ක්‍රමයෙන් අඩු වෙයි. ක්‍රමයෙන් අඩු වෙයි. යම් හේකින් දෙදෙනෙකු වෙන් වුවහොත් යම් හේකින් දෙදෙනෙකු වෙන් වුවහොත් ඉන් ස්ත්‍රියට අත්වන තත්වය ඉන් ස්ත්‍රියට අත්වන තත්වය ඉතා භයංකරය. ඉතා භයංකරය. ඉතා භයංකරය. විවාහ ජීවිතයක් පවත්වාගෙන යාමට විවාහ ජීවිතයක් පවත්වාගෙන යාම විවාහ ජීවිතයක් පවත්වාගෙන යාම හටුවත්තක් උඩ ඇවිදිනාසේ හටුවත්තක් උඩ ඇවිදිනාසේ වේදනාකාරීය වේදනාකාරීය ඒ අනුව යම් වේදනාවන් සහිත විවාහ ජීවිතය යම් වේදනාවන් සහිත විවාහ ජීවිතය උපක්‍රමිකව රසවත්ව ගත කිරීම උපක්‍රමිකව රසවත් කර ගැනීම කාන්තාව සතු යුතුයකමකි. කාන්තාව සතු යුතුයකමකි. අර ෆෝන් එකක් දෙන්න කැමතියි කියලා ළමයා කතා කරේ නෑනේ පුතේ මට.
මම එදා පන්තියේදී කිව්වා ළමයි 3 දෙනෙක් පන්තියේ ළමයි 3 දෙනෙක් ගෙදර ඉන්න පවුලක් තියෙනවා එකපාර එක දරුවෙකුට විතරයි පන්ති ඉන්න වෙන්නේ ගෙදර තියෙන එක ෆෝන් එකක් ඒ නිසා පුළුවන් නම් ෆෝන් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ෆෝන් එකක් ලබා දෙන්න කියලා මම පන්තියෙන් ඉල්ලීමක් කරා පුළුවන් අයට. ඒ වෙලාවේ chat box එකට දැම්මා දෙන්නම් සර් කියලා. මට කෝල් එකක් දුන්නේ නෑනේ එහෙම දරුවෙක්. එම කාට හරි හැකියාවක් තියෙනවා නම් පුතේ එවැනි පින් කටයුත්තකට සම්බන්ධ වෙන්න හැමෝටම අමාරුයි මේ වෙලාවේ. එහෙම අමාරුවක් නැතුව කාට හරි එහෙම දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න මට මගේ දුරකථන ඇමතුමට මගේ ෆෝන් එකට පර්සනල් ෆෝන් එකට කෝල් එකක් දෙන්න කෝල් එකක් දෙන්න ඒක බොහොම පිනක් ඈ හරි අපි යන් ඊළඟ කවියට පුතේ නැවතත් බොහොම වටින කවියක් තප්පරයක් කොහොම ඉන්න අපි ඔක්කොම එකපාරක් කවිය කියලිමු ළමයි මොකද්ද රන් විමනේ සිටිමුත් දුක නැති වෙත්ද පැනිමියේ කෑමුත් බඩගිනි නැත්ද මිනිබරමින් සැදිමුත් ගත නොදිරත්ද පැනිවරකා ගසටත් හෙන නොවදිත්ද දැන් බලන්න ජන සාහිත්‍ය තුල එන උපදේශාත්මක කවි අතර එන එක කවියක් නේ ඔකද ගැමියා විසින් අන්නයට උපදෙස් ලබා දෙන්න කියපු කවියක්. කවිය තුල පේන මතුපිට අර්ථය බොහොම සරලයි. හැබැයි දරුවෝ කවිය ඇතුලෙන් ලබා දෙන ව්‍යංගය හරහා දෙන උපදේශය නම් බොහොම සංකීර්ණයි හරියට දිග ධර්මදේශනාවක් තරම්. මුලින්ම අපි මතුපිට අර්ථ චුට්ටක් බලමු. පේන්න තියෙන අර්ථය. රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද මම වචනාර්ථ ටික මුලින් කියන්නම්කෝ. මේ කවියෙන් කියලා දෙන පණිවිඩය O level ඔබට නෙවෙයි, A level ඔබට නෙවෙයි, විශ්වවිද්‍යාලත් නෙවෙයි, එතනින් එහාට පුතේ සමාජයේ සියලු දෙනාටම වැදගත්. බොහෝම හරවත් කාරණාවක් මේ කවිය තුලින් කියනවා. ඒ නිසා නැවතත් අම්මා තාත්තවත් කිට්ටු කරගෙනම මේ කවිය අර්ථයෙන් රස විඳින්නේ. මොකද්ද කියන්නේ? වචනාර්ථ ටික බලන්න. රන් විමන කියන්නේ රත්තරන් මාලිගාව. රත්තරන් මාලිගාවක හිටියත් දුක නැති වෙනවද? පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද? මී පැණිම කෑවත් බඩගිනි නැති වෙනවද? මිනිබරණින් සැදිමුත් ගත නොදිරද්ද? මණික් ආභරණයන්ගෙන් අපේ ශරීරය වහගෙන හිටියත් ශරීරය දිරණ එක නතර වෙනවද? පැණිවරක ගහට හෙන වදින්න නැද්ද? පැණිවරක ගහ හොඳ ගහක් කියලා හෙන වදින්න නැතුව ඉන්නවා. මොන පේන්න තියෙන අර්ථය. පුතේ අපි මිනිස්සු විදිහට මට කියන්න අවංක උත්තරයක් දෙන්න ඕගොල්ලෝ හැමෝම ඉක්මනින් ඕගොල්ලෝ ඇයි දැන් පුතේ මේ කොවිඩ් එකත් එක්ක ඔන්ලයින් සිග්නල් නෑ සමහර ළමයි අපි දකින්න ගස් උඩ නැගලා සිග්නල් හොයන්නේ වහලවන් උඩ නැගලා මහා කැලේ රිංගලා ෆෝන් එකක් නෑ නමුත් ඔය ඉගෙන ගන්නවා කැපවීමෙන් ඉගෙන ගන්න ඕනි කියලා දෙමව්පියොත් කියනවා ගුරුවරුත් කියනවා වැඩිහිටියොත් කියනවා මට හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න කටගෙන උත්තරේ මට එපා හිතින් හිතලා අවංක උත්තරයක් දෙන්න ඇයි ඔයා අමාරුවෙන් මේ විදියට හොඳට ඉගෙන ගන්නේ ඇයි උත්තරයක් දෙන්න හොඳට හිතලා බොරු උත්තර නම් මට එපා මං හොඳට ඉගෙන ගන්නේ සර්
සමාජයට වැඩදායි යහපත් පුරවැසියෙක් වෙන්නේ. අනෙක් පාලයන් බයි යන්න බොරු කියන්නේ නේද? ඈ ඕක ඇවිල්ලා අර ඔයා කියලා කටගෙන උත්තරේ ඕක නෙමෙයි මට ඕනේ. ඈ බොරු කියන්න බෑ. ආහන්න ඕක තමයි ඇත්ත කතාව. සමහරු කියනවා හොඳ කාර් එකක් ගන්නලු. සමහරු කියනවා හොඳ කාර් එකක් ගන්නලු. සමහරු කියනවා හොඳ කාර් එකක් ගන්නලු. තව සමහරු කියනවා හොඳ ගෙයක් හදන්නලු. තව සමහරු කියනවා හොඳ ජොබ් එකක් කරන්නලු. පුතේ මට තාම චුට්ටක් තේරෙන්නේ නැහැ. මොකක්ද ඔය හොඳ රස්සාවක්, හොඳ කාර් එකක්, හොඳ වාහනයක්, හොඳ ඇඳුම් පැළඳුම් මට තාම චුට්ටක් තේරෙන්නේ නැහැ. ආන්නාව අමුවෙම උත්තරේ. සල්ලි හම්බ කරා. ඔයා ඇයි හොඳට ඉගෙන ගන්න? ඔයා මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? හොඳට සල්ලි හම්බ කරන්න ඕනේ නැකියාවක් ඔයාට අවශ්‍යයි. ඔයා ඇයි හොඳට සල්ලි හම්බ කරන්නේ? මට කියන්න. ඔයා මොකටද හොඳට සල්ලි හම්බ කරන්නේ? එක නිවාස අවශ්‍යතාවය ඉටු කර ගන්න ඕනේ. වාහනයක් ගන්න ඕනේ. හොඳට කන්න බොන්න ඕනේ. හොඳට අඳින්න පළඳින්න ඕනි ආභරණ ආදිය අවශ්‍යයි. ඔයගේ දේවල් නේ. හොඳ නිවාසයක් හදා ගන්න ඕනි. හොඳ වාහනයක් ගන්න ඕනි. හොඳට අඳින්න පළඳින්න ඕනි. සැපවත් ජීවිතයක් ගත කරන්න ඕනි. දැන් මට කියන්න හොඳට කල්පනා කරන්න ඕනේ. හොඳ නිවාසයක් කියන්නේ මට කග්ගල කියන්නේ හොඳ නිවාසයක් කියලා කියන්නේ. තට්ටු 2 3 4 5 තට්ටු 5 ගියක්. හොඳ වාහනයක් කියලා කියන්නේ. හොඳ වාහනයක් කියලා කියන්නේ ලොරියක්, බස් එකක්, දිග 10 වීල් එකක්. එහෙම. නෑ ජෙට් එකක්, හෙලිකොප්ටර් එකක්. Audiයක්, BMW එකක්. හරි එහෙම එකක් කියලා හිතමුකෝ. ඇඳුම් පැළඳුම්. හොඳ ඇඳුම් පැළඳුම්. මිලාදී ඇඳුම් පැළඳුම්. අපි දුම් රත්තරන් පොරව ගන්නවා, මැණික් පොරව ගන්නවා කියන්නේ. හරි ළමයි මට ආයෙත් අර කලින් ප්‍රශ්න වෙනවා. හරි මොකටද ඉතින් ඕවා? මොකටද? හොඳ නිවාසයක්, හොඳ වාහනයක්, හොඳ කෑම බීම, හොඳ ආභරණ මොකටද? ඔය ඔක්කොම ඉන්නේ පුතේ එකම තැනකට අපේ ජීවත් වීමේ අවශ්‍යතාව ටික ඉටු කර ගැනීමයි. දැන් මේ හොඳ නිවාසය කියන එකට වාගේ කෙලවරක් නැහැ. අපි කෙලවරක් හදාගමු. තට්ටු පහේ ගියක් නෙවෙයි. රත්තරන් මාලිගාවක් මම ඔයාට දෙනවා. රත්තරන් මාලිගාවක් දෙයි. දැන් හරිද ළමයි? රත්තරන් මාලිගාවක් ඔයාට දුන්නාම ඔයාගේ ප්‍රශ්නේ විසඳෙනවද? විසඳෙනවද? සතුට කියන එක ඇති වෙනවද එතකොට? කවි අහනවා රන් විමනේ සිටිමු දුක නැති වෙද්ද? රත්තරන් මාලිගාවක ජීවත් වුණොත් දුක නැති වෙනවද කියලා කවි අහනවා. දෙන්න මට උත්තරයක්. රත්තරන් මාලිගාවක ජීවත් වුණොත් දුක නැති වෙනවද? දැන් ළමයි 1000ක් විතර පන්ති ඉන්නවා එකෙක් කියහම බලන්න ඔව් දුක නැති වෙනවා කියලා රත්තරන් මාලිගාවක හිටියොත් එක ළමෙක්වත් කියන්නේ නැහැ රත්තරන් මාලිගාවක හිටියොත් දුක නැති වෙනවා කියලා. එහෙනම් ඉතින් වැඩක් නැහැ. හොඳ ගයක් කියන ඔය අරමුණ පස්සේ ගිහලා වැඩක් නැහැ. වැඩක් තියෙද? වැඩක් නැහැ. අපිට මට නැත්නම් දවසක ඔයාට ඔයාගේ වයිෆ්ට හස්බන්ඩ්ට ඔයාගේ දරුවන්ට නොතෙනී ටිකක් ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ගියක් තිබ්බනම් ඇති නේද? ඔව් ඇති. වාහනයක් BMW Audi Benz හරි ගත්ත කියන්නකො. සාමාන්‍ය ඇල්ටෝ එකක් වදින මිනිස්සෙක් සාමාන්‍ය මරුටි එකක් වදින මිනිස්සෙක් බය නැතුව මෙයා ගමන් කරනවා. ඇයි? වාහනේ කොහෙද ගෑවුනත් පොඩක් අවුලක් නැහැ ඒ තරම්. රුපියල් 5000ක් වැඩි වුණොත් 10 15000ක් කියලා යෝක හදන්න. බුදු අම්මෝ පාරේ යනකොට පුතේ BMW Audi Benz හොඳ වාහන පුදුම කරදරයක් තියෙන්නේ. පාරේ පුතේ මේ මහසાગරයක් වගේ ඉඩ. හැබැයි යන්නේ හෙන හිමින්. ඇයි? වදී කියලා බයයි. ඇයි බය? චුට්ටක් වැදුනා ලක්ෂ ගණන් යනවා හදන්න. ලක්ෂ ගණන් යනවා හදන්න.
දැන් ඒතර හොඳ කාර් එකක් ගත්ත කියලා දුක නැති වෙනවද? 7 දිනේ දුක වැඩි වෙනවනේ. දුක වැඩි වෙනවනේ. කෑම බීම. දැන් ඔයා කියන සැපවත් කෑම බීම. හොඳට ඉගෙන ගන්න හොඳ රස්සාවක් කරා. හොඳ රස්සාවක් කරන්නේ සැපවත් කෑම බීම බලාපොරොත්තු වෙන්නේ. සැපවත් කෑම බීම කියන්නේ රසයනේ අපි දිවට ගෝචර වෙන්නේ රසයෙන්. රසවත් කියන එකකින් මොනවද ඕනේ? ඔයා දැන් එහෙම ජොබ් එකක් කරලා පීට්සා, බර්ගර්, KFC, McDonald ගලදාරි, ශ්‍රැංගිලා පුතේ අපි චූම්පන් ත්‍රීවිල් එකෙන් මාළු බනිස් ගෙඩියක් අරන් කරන රුපියල් 30යි 40යි. ශ්‍රැංගිලා එකේ මාළු බනිස් ගෙඩියක් රුපියල් 5000යි 6000යි. මාළු බනිස් ගෙඩියක්. මොකද්ද පින වෙන්නේ? දිව පිනවනවා. දෙකම මාළු බනිස්. මාළු බනිස් කොට පුතේ ඇත්තටම ඉතින් අපේ චූම්පන් ත්‍රීවිල් එකේ මාළු බනිස් ගෙඩිය ඊ ශ්‍රැංගිලා මාළු බනිස් ගෙඩිය කියලා වෙනසක් නැහැ. ලේබල් එකක් කියලා තියෙනවනේ මාළු බනිස් කියලා. එහෙම නැතුව ඔය ඇතුලේ මාළු නැහැ. පුතේ එකම මාළු බනිස් ගෙඩිය. චූම්පන් වෑන් එකේ රුපියල් 40යි ශ්‍රැංගිලා එකේ රුපියල් 50යි. මොකද්ද වෙන්නේ? බඩ පිරෙන එක වෙන්නේ. දැන් ශ්‍රැංගිලා එකෙන් කෑවහම පුතේ බඩ පිරෙනවා කියන්නේ ආයි බඩගිනි නැති වෙන්නම බඩ පිරෙනවා. එහෙමද? නෑ බඩගිනි වෙනවා. කන දේ ගඳයි දුන් දේ සුවඳයි කියන්නේ. කොච්චර කෑවත් වැඩක් නෑ. ඔක টয়ලට් එකට ගියාට පස්සේ ගඳ අපද්‍රව්‍ය බවට පත් වෙනවා. හරි. අපි හිතමු මෙහෙම. ඔයා පුතේ කන්න තියෙන රසම කෑම. එහෙම නැත්නම් අපි ගමු අපේ ප්‍රධාන ආහාරය බත්නේ. ඔයා බත් කන්න ආසම මොනවත් එක්කද? බත් ගොඩක් කන්න මං හරි ආසයි. පරිප්පුත් එක්ක. හා හොඳයි. තව සෝයත් එක්ක. වාව් මරු. තව පොල් සම්බෝලත් එක්ක. වාව් මරු. තව ඇත්තට මගේ ආසාව කියන්නේ. සුදු කෙකුළු බත් උණු උණුවෙන්. පොල් සම්බෝලයි කට්ට කරවල කැල්ලක් වගේ බැදලා තිබ්බොත් ඇති හොඳට. කෙකුළු බත් උණුවෙන් හොඳ සැරට ලුණු ඇඹුල් ඇති පොල් සම්බෝලයක් එක්ක කරවල කැල්ලක් බැදලා තිබ්බනම් මරු. එහෙම නැත්තම් මට එක හොද්දක් තිබ්බනම් ඇති බක්ක. පරිප්පුවක් සෝය එක හොද්දක්. දැන් මට අවංකව කල්පනා කරලා බලලා කියන්න ඔයා ආසම කෑම කන්න ගොඩාක් සල්ලි ඕනේද? නෑ. ඔයා ඔය යනවයි කියලා ඔයා නෙවෙයි. මේ මිනිස්සු සමාජයේ පීට්සා හට්ද, KFCද, McDonald'ද, දලදාරිද, ශ්‍රැංගිලාද මේවා යන්නේ ඇත්තටම දිව පිනවගෙන බඩ පුරව ගන්නද? නෑමයි පුතේ. ඕවා යන්නේ සමාජයට පෙයි. තමගේ තත්ත්වය මේන්ටේන් කරන්න. කෙහෙල්මල් තත්ත්වය. හත් දිනේ වෙන එකෙක්ට පේන්න මං ලක්ෂයක් විතර වියදම් කරලා මොකටද නිකන් අර KFC එකෙන් කාපු දවසට ආයි මම නම් ඉඳලා හිටලා ඉතින් KFC යනවා. නැතුව නෙවෙයි. ඉතින් යනවා. හැබැයි KFC pizza hut McDonald's මොනවාට හරි ගිය දවසට ආයි එන ගමන් මග කොහෙරි නතර කරලා මග නතර කරන්නේ පුතේ මම සාමාන්‍යයෙන් ඔය පොල්ලතු පොඩි කඩ තියෙන්නේ නතර කරලා රෙද්දයි හැට්ටේ ඇඳගත් ආච්චම්ම කෙනෙක් වගේ ඉන්න කඩයක් නම් මරු නතර කරලා අනේ ආයෙ හොඳ බත් එකක් අරන් බඩ පැලෙන්න මං කනවා. දැන් එන පුතේ අපි සල්ලි හම්බ කරන්න මාර කට්ටක් කනවා මාර ගේමක් දෙනවා බඩ පුරව ගන්න. හැබැයි ඇත්තටම අපි ආසාවෙන් බඩ පුරව ගන්න කැම ටික කන්න වියදම් යන්නේ. කෑම බීම. කවියා කියනවා, ගැමියා කියනවා හොඳම කෑම රසම කෑම අපි හිතමුකෝ මීපැණි කියනවා. තුන් වේලටම මීපැණි කියන්නේ සංකේතාර්ථ පදයක් විතරයි ඈ. තුන් වේලටම මීපැණි කෑවත් ආයි බඩගිනි නැහැවිත් තියෙයිද? ආයි බඩගිනි හැදෙන්නේ නැතුව තියෙයිද? මේ ආයි බඩගිනි හැදෙනවා. එහෙනම් ඉතින් මොන්නේ හේකටද මීපැණි කන්නේ? සම්බෝලයි බතුයි කනවා. පරිප්පුයි බතුයි කනවා. රත්තරන් මාලිගාවක හිටිය කියලා දුක නැති වෙන්නේ නැත්තම් මොකටද රත්තරන් මාලිගාවක්? මීපැණිම කෑවා කියලා ආයි බඩගිනි වෙනවනම් මොකටද මීපැණි? ඊළඟට යමු ආභරණ වල. අපි ආස ඇඳුම් පැළඳුම් හොඳට පළඳින්න අඳින්න අපි ඔක ලෙනහැර යාම කියන පාඩමේදී ලස්සනට කතා කරනවා. 11 වසර අයියා ලක්කලා මන් දන්නවා සිංහ බහුව එපා වෙලා නේද?
සිංහ බහුව අපි සෙමිනර් එකකින් කරන්න මම බලාපොරොත්තු වෙනවා. වරේ ලෙන හැර යාම පාඩමට බල ආසම පාඩමක් බවට පත් කරනවා ලෙන හැර යාම. අභියෝගයක් සේ බාර අරගෙන මම කියන්නේ. චුට්ටක්වත් බය වෙන්න එපා ලෙන හැර යාම අමාරුවෙන් වරේ. ඒකේ තියෙනවා තරුණයෙකුගේ ආශාවල් සහ තරුණියකගේ ආශාවල්. අම්මා රාජකුමාරිකාවක් කිව්වහම සිංහ බහුව කියනවා ලොකු මාලිගා සැප සයනා සුවඳ බොජුන් කියලා එයාගේ ආසාවයි. සිංහ සීවලී කියනවා සිනිදු වස්ත්‍ර මිනි අබරණ කාන්තාවකගේ ආසාවල් ටික මේ ආභරණ ඇඳුම් පැළඳුම් මම දන්නවා ගෑල්ලා මේ කරී ආසයි එහෙම ලස්සනට අඳින්න. කෙල්ලන්ට අඳින්න හදිසියෙ ඇඳුමක් නැහැ ගෙදර. හැබැයි නිකමට අල්මාරිය අරපල්ලා. රෙදි ටික නායේ යනවා පුතේ. දෙඩ ඩෝංගල කෙල්ලෙක්ගේ අල්මාරිය දිහාම රෙදි ටික බිමට වැටේ. හැබැයි හදිසියෙ අඳින්න ඇඳුමක් නැහැ මොදේ. ඇඳුම් නැහැ. රෙදි ටික බිමට වැටෙන තරමට රෙදි පුරවල අල්මාරිය. දැන් ඔයා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳ ඇඳුම් ගන්නවා. හොඳ ඇඳුම් කොහොම කෙලවරක් නැහැ. කවිය කෙලවරක් දෙන මොනවාද? මැණික්. ඔයාගේ ශරීරය ඔයා තනිකර මැණික් වලින් වහගෙන ඉන්න. තනිකර මැණික් වලින් වහගෙන ඉන්න කියලා හිතන්නකෝ. දැන් මැණික් වලින් වහගත්ත කියලා ශරීරයේ දිරණ එක නතර වෙනවද? මේ ශරීරයේ දිරණ එක නතර වෙනවද? නෑ. පැය 24ක් පිරිසිදු නොකර හිටියොත් එහෙම අපේ ශරීරය පිට කාටවත් නෙවෙයි අඩුම තරමේ මටවත් මන් දිහා බලන්න බෑ. නිකන් බලහන්කො පැය 24ක් දත් ටික මදින්න නැතුව මූණ හොදන්න නැතුව කොණ්ඩේ පීරන්න නැතුව ඔහොම ඉඳලා බලහන්කො කන්නඩියක් ඉස්සරහට ගිහින් මල පෙරේතයෝ වගේ නේ. එන රත්තරන් වලින් වහගෙන හිටිය මේක මැණික් වලින් වහගෙන හිටිය කියලා ශරීරේ දිරණ එක නතර වෙනවද? නෑ. එන මොන මගුලකටද පුතේ මැණික් පස්සේ යන්නේ අපි? රන් රිදී පස්සේ යන්නේ මොන මගුලකටද? තේරුමක් නෑ. කොරෝනා අපිට ලස්සන පාඩමක් කියලා දුන්නා. කොවිඩ් එක ලස්සන පාඩමක් අපිට කියලා දුන්නා. මොකද්ද? දැන් අපි මාස ගාණක් සමහර මේ අවුරුදු ගාණක් බොහෝ කාලයක් තිස්සේ කොවිඩ් එකත් එක්ක අපි දැන් ගේ ඇතුළට ලඝු වෙලා ඉන්නේ. ගේ ඇතුළට හුරු වෙලා ඉන්නේ. ඉතා අතලොස්සක් පිරිසකට හැරුණකොට අපිට කෑම බීම ප්‍රශ්නයක් තියෙනවනේ. හොඳට කල්පනා කරලා කියන්න මට. අතලොස්සකට හැරුණු විට අපිට කෑම බීම ප්‍රශ්නයක් වෙලා තියෙනවද? නෑ පුතේ. ඔය වත්ති පිටියේ හැදෙන පොලොස් ගෙඩියක් කොස් ගෙඩියක් අලයක් කාරගෙන කිරි අලයක් කාරගෙන අපිට තුන් වේල කන්න මේ පොළව අපිට මාර හෙල්ප් එකක් දෙනවනේ. වසවිස නැති පලාකුල ටිකක් වසවිස නැති පළතුරු ටිකක් අපේ වත්ති පිටියේ විද්දාම අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. අපිට ජීවත් වෙන්න ලොකු උලක් නෑ. දැන් මම දන්නවා මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවා කන්නවත් සල්ලි නැති වෙයි කියලා. කොවිඩ් එකත් එක්ක. නෑ ප්‍රශ්නයක් නෑ. කන්න ඇති. ජීවත් වෙන්න ඇති. හැබැයි අම්මලා තාත්තලා හොඳට කල්පනා කරලා බලන්න යම් තැනක අපි හිර වුණා නම් හිර වුණේ මොනකටද? අපි හිර වෙලා ඉන්නේ මොනකටද? බැංක් ලෝන් එක ගෙවා ගන්න විදිහක් නෑ. බැංක් ලෝන් එක මොනකටද අපි ගත්තේ? ගේ හදාගන්න. ගේ හදාගන්න කිව්වහම මොන වගේ ගේකටද? ගෙදර ඉන්නේ 5 දෙනයි. ගේ හැදුව තට්ටු 3ට. කාමර 21යි. ගෙදර ඉන්නේ 5 දෙනයි කාමර 21යි. එහෙව් ගයක් හදන්න ලෝන් එකක් ගැහුවා. ඒ ලෝන් එක ගෙවා ගන්න විදිහක් නැහැ. වාහනේ ෆිනෑන්ස් එක ගෙවා ගන්න විදිහක් නැහැ. නෙමනේ. ඈ ඇත්තටම දැන් අපි හිර වෙලා ඉන්නේ මේ කොන්ක්‍රීට් බිල්ඩින් වල යකඩ හීන වලනේ අපි හිර වෙලා ඉන්නේ. ඉතින් ජීවිතයේ සතුට උතන නැහැ නේද? අපි මේ අපූර්වට ජීවත් වෙන්නේ. අපේ රටේ මිනිස්සු ටික මේ පහුගිය අවුරුද්දට ජීවිතේට ඇඳලා නැහැ වගේ පුතේ බැස්ස එළියට රෙදි ගන්න කඩසාප්පු වල. කොහොමද දැන් නිඳවිල්ල? ඈ ඊයේ මරණ 100 පැන්නා. දවස් ගාණක් රට වහලා. රටේ අධ්‍යාපනය එන හිටලා. රටේ ආර්ථිකය එන හිටලා. සියලු ශාස්ත්‍රයන් එන හිටලා. මොකක් හින්දාද? මුමින් කාරණා. ඇඳුම් පැළඳුම් පස්සේ ගිය අපේ මිනිස්සු අවුරුද්දට. දැන් සනීපද? දැන් ඇඳුම් පැළඳුම් ටික තියෙනවා කියන්නේ කොවිඩ් නැද්ද? ඇඳුම් පැළඳුම් ටික තියෙනවා කියන්නේ කොවිඩ් බෝ වෙන්නේ නැද්ද? ඇඳුම් පැළඳුම් ටික තියෙනකොට බඩ පිරෙනවා. ඇඳුම් පැළඳුම් ටික තියෙනකොට ශරීරය දිරන්නේ නැද්ද? සහන් මැසේජ් එකක් දානවා. දැන් සැපද? දැන් සැපද? පුතේ එහෙනම්
කොවිඩ් අපිට කියලා දීපු පාඩම මොකක්ද? සරල වෙයල්ලා ඈ කවියා කියනවා මොකක්ද? රන් විමනේ සිටි මුද්දුක නැති වෙන්නේ රත්තරන් මාලිගාවක හිටිය කියලා දුක නැති වෙන්නේ. මීපැණිම කෑවා කියලා බඩකින්න නැති වෙන්නේ. මිනි ආභරණ වලින් ශරීරය වහගෙන හිටියා කියලා ශරීරයේ දිරණ එක නතර වෙන්නේ. අවසාන වශයෙන් ඒ තුනේ එකතුවක් කියනවා පුතේ පැණිවරකා ගස. පැණිවරකා ගහ කියලා කියන්නේ ගස් අතර තියෙන අති සුවිශේෂී ගහක්. මේ ගහේ ඵලය පොළොස් කොස් මැල්ලුම් කොස් ටික වැහුණාම ඉදුණාම වැලවරකා බොහොම වටිනවා. හොඳට වැවුණු කොස් ගහක කොස් කඳ කියලා කියන්නේ පුතේ ලක්ෂ ගණනක් වටිනවා. ලක්ෂ ගණන්. කොස් කොළ වලින් පබ්ලිසිල්ව ෂෝක් ව්‍යංජනයක් හදනවා. හරකට එළුවට කන්න දෙන්න පුළුවන් කොස් කොළ ටික. කොස් ගහේ අහක දාන්න දෙයක් නැහැ. පුතේ එහෙනම් කොස් ගහට හෙන වදිනවා. හෙනයක් ඔහොම පාත් වෙනකොට කොස් ගහකට නම් හෙනේ පාත් වෙන්නේ කොස් ගහ බ්‍රේක් එකක් ගහන දෙකපාරට හෝ හිටපන්. ඒක කොස් ගහ අපරාධේ. පොළොස් ටික කොස් ටික කොස් කඳ අපරාධේ. හරවපන් ගහපන් වෙන ගහකට කියලා හෙනේ වෙන ගහකට වදිනවා. නෑ. කොස් ගස් වලට ඕනි තරම් හෙන වදිනවා. කොස් ගහෙන් සංකේතවත් කරනවා පුතේ අපේ සමාජයේ ඉන්න රත්තරන් මාලිගාවල ජීවත් වෙන මීපැණිම කන රත්තරන් ආභරණ පළඳින හෙවත් ඉතා සුවිසල් තට්ටු නිවාසවල සැපවත් නිවාසවල ඉන්න රසවත් සුපිරි ආහාර කියලා කියන ඒවා කන රන් රිදී මුතුමැණික් වලින් ශරීරය පොරවගත්ත මිනිසුන්ගේ සුපිරි පට්ට ජීවිතවලට සමාන කරනවා පැණිවරක ගහ. පුතේ දැන් එවැනි ජීවිත ගත කරා කියලා ස්වභාවික ව්‍යසන ඒගොල්ලන්ට එන්නේ නැතුව ඉන්නවා. කරදර විපත් නැති වෙනවා. කොවිඩ් හැදෙන්නේ නැද්ද එහෙමයි? කොවිඩ් හැදෙන්නේ නැද්ද එහෙමයි? උණ කැස්සෙන් මිරිස්සාව හැදෙන්නේ නැද්ද? සුවිසල් මැදුරක ජීවත් වෙන අය. ඇක්සිඩන්ට් සිද්ධ වෙන්නේ නැද්ද? රසවත්ම ආහාර කන අය. වෙනත් අනතුරු සිද්ධ වෙන්නේ නැද්ද? මැණික් පුරවගත්ත අය. මැණික් පුරවගත්ත අය. එහෙනම් පුතේ මොන මගුලක්ද බං මේ මුළු ජීවිතේම අපි සුපිරි ජීවිත ගත කරන්න කියලා සල්ලි හොයන්න නැති නාස්ති කරද? ඉතින් කවිය කියනවා පැණිවරකා ගසටත් වෙනවද? එහෙනම් බුදුදහමේ ගැඹුරු දර්ශනයක් උතන අපිට හම්බ වෙනවා සාලවේ. පුතේ බුදුහාමුදුරුවෝ ඔයගලගේ බුද්ධඝම අච්චුපොතේ 8 වෙනි පාඩම දියුණුවේ හා පිරිහීමේ දොරටු බුදුහාමුදුරුවෝ කක්කරපත්ත කෝලියගමට ගිය වෙලාවේ දීඝජානු කෝලිය කියන තරුණයා බුදුහාමුදුරුවොත් එක්ක කතා කරනවා. අපේ පොඩි හාමුදුරුවෝ ඒ පාඩම් ටික වට හරියට කියලා දෙයි. දීඝජානු කෝලිය කියන මේ තරුණයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුරජාණන් වහන්සේ අපිට රන් රිදී වලින් අඩුවක් නැහැ. අපිට සුඛ විහරණයෙන් අඩුවක් නැහැ. අපිට ඕනේ තරම් සැපවත් ජීවිතයක් තියෙනවා. සල්ලිය භාගෙ තියෙනවා. කසී සලු තියෙනවා. නමුත් සතුට නැහැ. සතුට නැහැ. එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි සුඛය සහ සතුට කියන්නේ දෙකක් මිස එකක් නෙවෙයි. සැපයයි සතුටයි එකක් නෙවෙයි. සැපය වෙනයි සතුට වෙනයි. කතාවේ ඉතුරු ටික අපිට අවශ්‍ය වෙනවා අපිට දෑතේ කරකට පාඩමේදී මම මේ දීඝජානු කෝලියගේ ඉතුරු ටික මේ පාඩමේදී කියන්නේ. එහෙනම් පුතේ කවිය සමස්ත අර්ථය අපිට කැටි කරන්න පුළුවන් සැපේ පසුපස හඹා ගියා කියලා ඉති වැඩක් නෑ. එහෙම නේද? හරි. අපි යම් ලියමු අදාළ කාරණා ටික. මම දැක්ක හම්බෙන් ළමෙක් මට මැසේජ් එකක් කියනවා සර් හොඳයි සර් මහාන වෙන්න කියලා. අනේ බොලම්. ලියන්න. රන් විමන රත්තරන් මාලිගාව රත්තරන් මාලිගාව පුතේ පැණි ඕයේ කියලා තියෙන්නේ ඒක වෙනස් කරගන්න පැණි මීයේ කියලා. පැණි මීයේ කියලා එක වෙනස් කරගන්න. පැණි මීයේ කියන්නේ මී පැණි
සැදුමුත් සැකසූමුත් ගත කියන්නේ ශරීරය. ගත කියන්නේ ශරීරය. ගත කියන්නේ ශරීරය. හරි අපි කවි අර්ථය ලියමු. රන් මාලිගයක ජීවත් වුවත් රන් මාලිගයක ජීවත් වුවත් දුක නැතිවන්නේ නොමැත. පුතේ තරුෂි කොහෙද? තරුෂි ලස්සන කමෙන්ට් එකක් දාලා තියෙනවා. සර් මම අදමයි සර්ගේ පන්තියට ආවේ. සර් උගන්වනවා කියලා බොරුවට කෑ ගහන්නේ, හයියෙන් කතා කරන්නේ, එක දිගට කියවගෙන යන්නේ, ഘോഷා කරන්නේ නැහැ. කොටින්ම සර් උගන්වනවා කියලා අපිට දැනෙන්නේවත් තේරෙන්නේවත් නැහැ. යාළුවෙක් අපිත් එක්ක කතා කරනවා වගේ තමයි සර් අපිත් එක්ක කතා කරනකොට. ඒ වුණාට අහගෙන ඉන්න හරිම ආසයි. ඔබට ඉතහලා මෙසේජ් කරන්නද මේක කියව ගන්නවා. අහගෙන ඉන්න හරිම ආසයි. මට වඩා හයියෙන් ළඟ ඉඳගෙන අපේ අම්මා hina වෙනවා සර් කියන කතාවලට. අනේ සර්ට බොහොම පිං. හයියක් පුතේ ලොකු සතුටක් දැනෙනවා එහෙම කතා කරනකොට ඕගොල්ලෝ. ඒකට හේතුව මොකද්ද මං හිතන විදිහට? ඇඟේ තියෙන දේ වෘත්තීය කරගන්න. මම ඒකනේ ඔයගලන්ටත් හැමදාම කියන්නේ. ඔයගලන්ගේ ඇඟේ තියෙන දේ වෘත්තීය කරගන්න. කතා කරන්න, උගන්වන්න මං හරි ආසයි. ඒතර මං ඔයගලන්ට උගන්වනවා කියලා මෙතනට ඇවිල්ලා මේ අමුතුවෙන් මහා මවාපෑම් කරන දෙයක් නේ. මං ඔහේ නිකන් මේ මචං ලෙවල් එකකින් ඔයත් එක්ක කතා බහ කරන එච්චරයි. අපි ලියලි හිටියනේ රන් විමානයක සිටියත් දුක නැතිවන්නේ නොමැත. මීපැණිම ආහාරයට ගත්තද මීපැණිම ආහාරයට ගත්තද අනේ තරහ වෙන්න එපා කොල්ලනේ. ඉතින් මේ මට හැම එකක්ම කියවන්න ගියොත් මම පාඩම කරා නිකන් හිතහන් 1000ක් මෙසේජ් කරනකොට කොහොමද මම කියවන්නේ කියලා. ඈ සර් කෙල්ලෝ දානේව විතරයිලු කියවන්නේ. අපි දානේව කියවන්නේ නැහැලු. පිස්සුද බං? නා. මීපැණිම ආහාරයට ගත්තද කුසගිනි නිම නොවේයි. කුසගිනි නිම නොවේයි. මැණික් ආභරණයන්ගෙන් සිරුර වසාගෙන සිටියත් මැණික් ආභරණයන්ගෙන් සිරුර වසාගෙන සිටියත් කය දිරයි. කය දිරයි. දැන් ළමයි දාන්න නැහැනේ පන්ති. අර එකෙක් දාන්නේ තාම මං වේටිං රූම් එකේ කියලා. අවසාන පේලියෙන් ගස් අතර හොඳම වෘක්ෂයක් වන ගස් අතර හොඳම වෘක්ෂයක් වන පැණිවරකා ගසටත්
හෙනවදී හෙනවදී පුතේ මේ කවියේ තියෙනවා භාෂා ලක්ෂණ ටික අපි බලමු. පුතේ ඉරියඳ ගන්න රන් විමන කියන එක, ඉරියඳ ගන්න පැණිමීය කියන එක, ඉරියඳ ගන්න මිනි බරණින් කියන එක, ඉරියඳ ගන්න පැණි වරකා කියන එක, ඉරියඳ ගන්න හෙන කියන එක, ඒ දේවල් අපි භාෂා උපක්‍රමයක් විදිහට ගන්නවා ඉඩ තියෙන තැනකින් තරු ලකුණ දා ගන්න සංකේතාර්ථ ඒ කියන්නේ පුතේ වචනේ පෙන්නන මතු පිට අර්ථය නෙවෙයි එතනින් එහාට හැංගිච්ච සංකේත අර්ථයක් කතුවරය මතු කරනවා. ඔය ඉරියඳ ගත්තේ ඔක්කොම සංකේතාර්ථ මොනවාද ඒ සංකේතාර්ථ කියලා බලමු. රන් විමන කියන එකෙන් අදහස් කරනවා ගැමියා සැපවත් නිවාස ලියාගන්නේවා. සැපවත් නිවාස. පැණිමීය කියන එකේ සංකේතාර්ථය රසවත් ආහාර. ඊළඟට මිනි බරණින් කියන්නේ මොකක්ද ඒකේ අර්ථය? මිල අධික ආභරණ. සර් අපේ ගෙදර ළඟ ඉන්නේ ડોක්ටර් මම හෙට නම්බරේ දෙන්නම් සර්. පුතේ කලින් මැසේජ් එක මට අහුන්නේ නැහැ. ඕක විතරයි මම දැක්කේ. ඇයි කියන්න මම දන්නේ නැහැ. පැණිවරකා ගස කියලා කියන්නේ සුව පහසු ජීවිත, සැපවත් ජීවිත. සැපවත් ජීවිත. එන කියලා කියන්නේ කරදර. ඒ කියන්නේ සැපවත් ජීවිත ගත කරන අයටත් කරදර එනවා, බාධක එනවා. කර්මය සියල්ලට පොදුයි. අපි මේ ජීවත් වෙන්නේ මායාවක. ඒ තාම ළමයි මැසේජ් එවන්නේ ළමයි ජොයින් වෙන්න බෑ කියලා. ඒ මොකද? මේ පේපර් ක්ලාස් එක වෙන්නේ නැතිනේ. වෙලාව පෙන්නද අප්පට 10:34යි. හරි නේද පුතේ එහෙනම්? එලි සමයේ තියෙනවා වෙද්ද නැද්ද අග හැම පේලියම අග ද කියලා තියෙනවා. පද පේලි මුල නැහැ, පද පේලි මැද නැහැ. සංකේතාර්ථ තියෙනවා. ඒතර සංකේතාර්ථ සහ එලි සමයේ තියෙනවා. පුතේ එතකොට අදට අපිට ඔච්චරයි කරන්න වෙන්නේ. ඔයා බය වෙන්න එපා. ඔයාගේ සිලබස් එක මම කවර් කරනවා. කරන දේ භාගයට කරන පුරුද්දක් මට නැහැ. උඩින් පල්ලෙන් කරා නම් ඔය කවි 8ම එක දවසින් ඉවර කරන්න තිබ්බා. මම එහෙම කරන්නේ නැහැ. නොවැම්බර් මාසේ නම් මාත් එක්ක හිටපු ළමයි දන්නවා අපි කොහොමද උගන්වන්නේ කියලා. බය වෙන්න එපා. කරන දේ හරියට කරනවා පුතේ. දිගටම ඔයාට පන්ති කරනවා. අනිවාර්යෙන් ඔයාව ගොඩ දානවා. ටෙලිග්‍රෑම් ලින්ක් එක දැම්ම මම chat එකට. ඊට පස්සේ WhatsApp group එක ලින්ක් එක දාන්න බෑ. මොකද පුතේ දාපු ගමන් මම දන්නවා තප්පරෙන් group එක full වෙනවා. අපේ group වල ඉන්නේ උනුත් ගිහලා group එකේ add වෙනවා. ඒ නිසා මම ඔයාට phone number එකක් දැම්මා. ඒකට message කරනකොට පුතේ ශ්‍රේණිය මුලට දාන්න. ඒ තියෙන පිළිවෙලට එවන්නේ. ශ්‍රේණිය, නම, පාසල, ආසන්න නගරය, ඔබේ ප්‍රදේශය. ඔන්න ඔය විස්තර ටික message එකක් එවන්න ශ්‍රේණිය මුලට දාලා මම ඔයාව විතර WhatsApp group වල add කරන්න. ඒ මගේ number එකක් නෙවෙයි. add කරවන්නම්.
පුතේ මේ ඔයා කොච්චර මාව වර්ණනා කරත් සර් පට්ට අරකයි මේකයි ඇබ්බැහි වෙනවා මේ අහගෙන ඉන්න ආසයි බොක්කට වදිනවා අනම්මනම් කොච්චර එහෙම කිව්වත් තාම මම ඒව එකක්වත් පිළිගන්න තත්ත්වයට එන්නේ නැහැ. මම ඒව පිළිගන්න තත්ත්වයට එන්නේ පුතේ දැන් පන්තියේ ළමයි කීයද? දැන් පන්තියේ ළමයි 842යි 1000ක් හිටපු පන්තියෙන් 160ක්ම හැර ගියාට පස්සේ මම කොහොමද ඔබේ ඔය කතන්දර පිළිගන්නේ? අඩුම තරමේ 1000ක් ඉන්න පන්ති ඉවර වෙනකොට 950ක්වත් හිටපු දවසකට මම ඔයා කියන කතන්දර ඇත්ත වෙන්නේ නැති කියලා පිළිගන්නවා. හොඳයි. විනාඩි 3කින් 4කින් පේපර් ක්ලාස් එක අපි මීටින් එක ස්ටාර්ට් කරනවා. ඒකෙත් රෙකෝඩින් එකක් දානවා බය වෙන්න එපා. සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඒ ගොඩක් අය පේපර් ක්ලාස් එකට ගිහිල්ලා ඉන්න බැරි වෙයි කියලා. ඔය එහෙම වෙන්නත් පුළුවන්. හරි එහෙනම් ජය වේවා තෙරුවන් සරණයි බුදු සරණයි පුතේ ඔලුව කැක්කුම දැන් අඩු වුණා වගේ මම හරියට එනකම් තිබ්බා. දැන් ඔලුව කැක්කුම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අපි පේපර් ක්ලාස් එකේදී හම්බෙමු විනාඩි 3-4කින්. ආයුබෝවන් තෙරුවන් සරණයි ජය වේවා.